वारेतुल तेसुमावेल आमुरागे पारपुरे विगतवार तेसे गुणानाथ आमुरागे पारपुरे वात्मान जाति सालकुसे आदमे उत्सव सभा सोबमान रत्करण මේ මූලාසනීය සෝබවන් කරන අතිගෞරවනීය විහාරාධිපති අතිගෞරවනීය නායක මහින්පාණන් වහන්සේගේ අවසරයි එවැගේම අපේ ගෞරවනීය විහාරවාසී පඬිතුමාණන් වහන්සේ ඇතුළු විරාජ පූජනීය ගෞතම මහා සංඝරත්නයේ අවසරයි දැහැතකාමී පින්වත්නි අද දවසේ හැම කෙනෙකුටම විශේෂ දවසක් එවැගේම කුතුහලකාරී දවසක් මේ කුවක්ක වෙන්නේ යන්නේ මොකක්ද මේ කරන්න හදන්නේ එවැගේම අපිව කැඳවලා තිබුණා ඇයි මේ අපි ඉපරාශි කරලා තිබෙන්නේ මේ හැම දෙයක් පිළිබඳව දැනගැනීම සඳහා අවකාශය ලැබෙන එකම ප්‍රස්තාවයි මේ දේශනය ඇටියක මම කන්නේ න්‍යායපත්‍රයේ උදලා තියෙනවා పూర్ව කතනයක් තුළ අඩු වැඩි වශයෙන් මේ කාරණා කියන සමහරව උපරිම වැඩි සමහරව බොහෝ අඩුයි ඒ වගේම අඩු වැඩි වශයෙන් කියවෙන්න මුදල් දාන්න බෑ පීනන්න නැත්නම් පීනන්න බෑ මේ දේවල් හදන්න ඒ වගේම සිංහල කතිකයන් හදන්න වෙන කතිකයන් හදන්න අපේ උන්ට කියලා දෙන ක්‍රමවේදයන් හදන්න වැඩ පිළිවෙලක ආරම්භයක් ඇටියට මුලින්ම දැනගත්තට කමක් නැහැ ඒ නිසා పూర్ව විශේෂ සූදානමකින් තොරව මේ වැඩ කටයුතු සිදු කරන්නේ ඒ නිසායි. නැත්නම් මේවා අපි ඊළඟ උත්සවදී මොකද ඉස්සර කරලා මේවා හල්වෙලා සූදානම් කරලා ලියවලා කියවලා එහෙම තමයි සිදු කරන්නේ. නායකත්වයේ අවසරයි. පළවෙනිම පින්දෙන්නේ අපේ නායක හාමුදුරුවන්ට මේ මොන මර්ගල්‍යයක් කරන්න හදනවද දන්නේ නැහැ. හාමුදුරුවෝ තමයි ඉස්සරම අමාරුයි දැන්නේ. මොකද පස්සේ මේ වෙලේ පටන් ගන්න දුවල් මේ ගැන කියනකොට නායක හාමුදුරුවෝ මේ වගේ ශේෂ්ත්‍රවල උන්වහන්සේ කියනවා පෞද්ගලික ගොඩක් ගන්නවා විඥානික ශේෂ්ත්‍රවල ගොඩක් නායකත්වයේ දුන්නා සිංහලයන් මේ රටේ රජ කරවන්න ඒ වගේම සිංහල බෞද්ධයන් ගොඩනගා ගන්න හාමුදුරන්ගේ ආමුදුරුකම පව අපේට කියලා මේ විහාරස්ථාන අපේට කියලා ජාතක මෙහෙවර රාශියක් සිදු කළා මම හිතන්නේ ඒවා අඩු වැඩි වශයෙන් ඒ වගේ ලාභ සත්කාර ජීවුවීම් අඩු වීම වැඩි වීම තිබුණා නමුත් අදටත් සිංහලකම කියන බෞද්ධ කමකට කතා කළොත් කොහොමද කවුද මොනවද කියලා බැලුවේ මේ ඇගේ තියෙන ලේවල තියෙන ඒ සිංහලකම නිසා නායකතුමා මේ වැඩේ කරන්න ලෑස්ති කරගන්න මම සාමාව දෙන්න මේ වැඩේ ලෑස්ති කරගන්න ඒක තමයි පළවෙනිම අවස්ථාව නායකතුමාට පිළිදෙන්නට නෙවෙයි ජාතික යුතුයකම ඉටු කළාට අපි උන්වහන්සේ ණය කියන්නේ මේ වචනික පළවෙනිම මතක් කරගන්න මේ අවස්ථාව සිදු කර ගැනීම සඳහා බලාපොරොත්තු වෙන්නේ මෙනුවන් කාර්යක කියන කෙනා විශේෂයෙන්ම මේ පළාතේ හමුවන්නට මම ජාතික සංවිධායකතුමා හැටියට කටයුතු කළ බෞද්ධ ආරක්ෂක පදනමේ ප්‍රදීප් මහත්මයාට මතක් කළා. දැන් සිංහල බෞද්ධයන් විවිධාකාර රැවටිලි වලට අහු වෙලා විවිධාකාරයේ බලාපොරොත්තු තියාගෙන අහසුසට බලාපොරොත්තු දීලා ගොඩ නැගුවාට පස්සේ ඒ කතා කරපු මහතෙන් වලට ගියාට පස්සේ පොඩියෝ ටික ඔක්කොම අවතෙන් කරලා දාලා ඒ ගිය ආකාරයක් මතක නැතුව හැඟීම් වලින් කතා කරන සිංහල බෞද්ධයන් පල්ලෙහාටම දිවටම ඇදලා දාලා කියන සමාජයේ අධිය නෙමෙයි ඒක සෑහෙන කාලෙ ඉඳලා පවතින එකක් ඒ සඳහා මම කිව්වා ප්‍රදීප් මහත්මයාට ලංකාවේ හොයන්න කවලන් ලේ නැති සිංහලෝ ටිකක් කියනවා නම් උන් ටික මට හොයලා දෙන්න අපි බෞද්ධ ආර්ශික පදනමක් අපි හදලා පදනම් ජාලයක් ඇටින් හදලා වැටෙන උන් ටික රැඳා පවතින පුළුවන් පදනමක් හදමු මොකද මේ පදනම තුළ ඕන විදිහට ගොඩනගා ගන්න පුළුවන් කියන මම ප්‍රදීප් මහත්මයාට මතක් කරා කවලන් ලේ නැති සිංහලයන් ටිකක් කියනවා නම් ඕක දෙන්න කියලා ඒ තෝරගෙන යන ලංකා පුරාම යන ගමනේදී අපේ ගම්කොඩවිල ඒ වගේ මේ ස්ථානයේ හමු වෙච්ච තාරක නුවන් මහත්මයා විශේෂයෙන්ම හඳුන්වා දෙන ඉපදෙනා තමගේ නිවසේ බොහෝ අය ඒක රාශී කරලා මේ පිටවල පූර්ව කපනයක් දැස් වුණා. ඉතින් මම දානවා බොහෝ අයට කියන්න ඕනේ ආවුරු මොකද කරන්නේ කියලා පස්සේ මම සතියක් විතර කාලයක් දක්වා තිබුණේ සම්පූර්ණ සූදානම් කරගෙන මම අරමුණක් තියෙනවා මේ සැප්තැම්බර් මාසේ අඩගානේ ධර්මපාලතුමාගේ මුලසීපත් කරන වාසේ ඒ නිසා එතුමාට ගෞරවය දැක්වීමත් එක්ක මේ වැඩේ ලෑස්ති කරන්න අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගමු ඉදිරියේදී කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක සම්බන්ධව. නිසා ජාතිය ණයකවට මේකට සංවිධානය කිරීම සම්බන්ධව ස්තුති කරනවට වඩා ණය ටිකක් හෝ ගෙවන්න අවස්ථාව ලබා ගන්නවා කියලා එතකොට සතුටු වෙන්න කියලා පෞද්ගලිකව ආරාධනා කරනවා. බෞද්ධ ආරක්ෂක පදනමේ අපේ ක්‍රමවේදයක් තියෙනවා මේ පිළිගැනීම නැහැ.
පිළිගැනීම කතා කරලා දෙන්නේ නැහැ මම බෞද්ධාංශ පදනකට අද පළවෙනි එක නිසාමයි ඒ මම හිතන්නේ පිළිගැනීමක් නෙමෙයි මම. කිව්වේ නැහැ කවුරු පිළිගන්නද කියලා. මම දැනගෙන කරලා වන්දන අපතු ප්‍රාතිපන්දන කල්පලෙත් එක්ක කොහොමහරි පිළිගැනීම සහ අපේ ආරණ ස්තුති මේ ජාතික ව්‍යාපාරවල මම තහනම් කරලා තියෙනවා. මොකටද ආරණේ පිළිගන්නේ? මොකටද අපි ස්තුති කරන්නේ මේවා අපේ දුකන්නේ. මේවා අපි අනිවාර්යෙන් කරන්න ඕන දේවල්. උත්සව සභාවල නම් ස්තුති කරන්න කවන්නේ පිළිගැනීම කරන්න කවන්නේ. හැබැයි මෙවන් ස්ථානවල බෞද්ධ ආර්ශික පදනම් වල පිළිගැනීම සහ ස්තුති කරනවා සිද්ධ කරන්නේ නැහැ. මොකද ඒවා ස්තුති කළ යුතු නොවන නිසා. මේවා අපි අනිවාර්යෙන් කළ යුතු නිසා. මේ අපි ණය ගෙවන්න මේ කාරණා කරන්න ඕන නිසා ඒ කටයුතු මම න්‍යාය පත්‍රයෙන් බව අයින් කරලා දාන්නේ අපි නිසා වෙන කාර්යයකට අපි යන්න උත්සාහ කරනවා. එනිසා බෞද්ධ ආරක්ෂක පදනමක් මේ පළාතේ නිර්මාණය කිරීමේ ප්‍රෝග්‍රෑමින්ග්ය තමයි මේ. දැන් ගොඩක් ව්‍යාපාර ව්‍යාපක බුදුබල සේනා හෙළවුරුව ඊළඟට සිංහලේ බලය සිංහලේ ජාතික ව්‍යාපාර මේ හැම රාවණ බලය සිංහල රාවෙන් මේ හැම එකම කියලා අතට ආය බෞද්ධ ආරක්ෂක පදනමක් වල එකකට හඳුනා ගන්න ආය එකක් මොකටද මේවා එකට කියනවා අර්ථිකලෙ කියන පුළුවන්. මම කියන්නේ ඇත්තටම ලාභ වැඩක් නැහැ කියන්නේ. බෞද්ධ ආරක්ෂක පදනම කියන්නේ අපි එකට වෙනකොට දැනක් හදිපේ නමක් පමණයි. බෞද්ධ ආරක්ෂක කියන එක සංකල්පයක් නිසා පුද්ගලයෙක් නොවන බව මතක තියාගන්න ඕනේ. අද ගොඩනැගෙන සියලුම ජාතික ව්‍යාපාර අපේ නාමවලට විනාශ වෙන්නේ පුද්ගල මූලික වෙලා කටයුතු කරන නිසා. ගාමිණී සෝමහාමුදුරුවෝ ගාමිණී ගාමිණී අපි කතා කරනකොට ගාමිණී සෝමහාමුදුරුවෝ ජනවිධි හරහා නාගාපුරා විශාල වැඩ පිළිවෙලක් කරගෙන ගියා. අවසානයේ ගාමිණී සෝමහාමුදුරුවන්ට පහර දුන්නාට පස්සේ උන්වහන්සේට විවිධාකාරයෙන් පහර දුන්නාට පස්සේ උන්වහන්සේ ඝාතනය කරලා පස්සේ උන්වහන්සේ ජාතික ව්‍යාපාර සම්පූර්ණ වැටුණා. විතර කලින් පාණ්ඩුවේ අරිදම් මහමුදුරුවෝ උන්වහන්සේ නාගාපුරාම බෝධි පූජාව කරලා නොබගියන කරුණයන් සුභකට ගන්නට විශාල වැඩ පිළිවෙලක් කරගෙන ගිය එක ජාතික ව්‍යාපාරය. මේ ජාතික ව්‍යාපාරයේ දැක්ක විදේශිකයන් ඒ වගේම ආක්‍රමණිකයන් සහ මිත්‍යා දෘෂ්ටික පරිවේග උන්වහන්සේ මහනුවර ගලහ භාවනා මධ්‍යස්ථාන උන්වහන්සේට වහා කියලා උන්වහන්සේ අපවත් කළා. ඒ වගේම කතරගම සිරිරත්න මහමුදුරුවෝ මුහුදුමා විහාරයේ ගොඩනගාගෙන ඉන්න වෙලාවේදී උන්වහන්සේට ආත්මික පිටිපස්සට බැඳලා රසදිය සමග උඩු කමලා කරලා උන්වහන්සේට පොවන ඔඩු පාටව තුන පොළොවට ගහ උන්වහන්සේව අපවත් කළා ඝාතනය කළා අක්කර 264ක වූ වපසතියක් තිබිච්ච මොදුමහා විහාරයේ උන්වහන්සේ තරමපත් ආරක්ෂා කරගෙන ගියා. උන්වහන්සේ අපවත් වන අවසාන අක්කර ප්‍රමාණය තිබී අක්කර 4යි. 264ක් තිබිච්ච අක්කර ප්‍රමාණය අක්කර 4කට සීමා වෙන්න උන්වහන්සේ අඩුම තරමේ අක්කර 4වත් ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒකෙන් දෙකක් උදේ මොහොතට දෙකයි තිබේ අනිත් පැත්තට. දැන් උන්වහන්සේ අවසානයේ ඝාතනය කරනවා. ඒ වගේමයි බෞද්ධ නාලිකාවේ මේ දැනගන්න දේවල් ජාතික ව්‍යාපාරය කියන්නේ මේක ප්‍රශ්න ව්‍යාපාර මොනවා තිබුණා උන්වහන්සේ බෞද්ධ සංවේදන ප්‍රභවයේ අරගෙන ගියා. ලංකාවේ පිටරට යන උන්වහන්සේ නිරෝගී රටෙන්ද ලංකාවට එනකොට උන්වහන්සේට කතා කරගන්න බෑ කිසිම දෙයක් සිදු කරගන්න බැරි මට්ටමට අදෘශ්‍යමාන ලෙස උන්වහන්සේව ඝාතනය කළා. ඊළඟ රටවල් හදන්න ආණ්ඩු පෙරලන්න ආණ්ඩු විනාශ කරන්න සහ ආණ්ඩු හදන්න අවවාද කරන ජාතික ව්‍යාපාරයේ ගුරු පිටට වැටි ඉතිහාසයේ අපේ සෝභිතාද වාදවැය සෝභිතාද උන්වහන්සේ විදේශගත කෙරුවා. විදේශගත කරලා ලංකාවට එනකොට බෞද්ධ පරණැති ඒ වගේම කතා කරන්න බැරි බරපතල රෝගී තත්ත්වයකට පත් වෙලා තමයි උන්වහන්සේ ලංකාවට ගෙනන්නේ. මේ වගේ ජාතික ව්‍යාපාර සියල්ල ගොඩනගාගෙන එනකොට මේ විදේශිකයන් සහ ආර්යාගමික බුමාකරන කාලේ සිට කරපු දේ තමයි මිත්‍යා දෘෂ්ටික බලවේග කරපු දේ තමයි පුද්ගලයාට ගහලා පුද්ගලයාව විනාශ කරන්නේ. ඊළඟට ජාතික හෙළවුමේ බිහිවෙන රට ගැන ජාතික ගැන සාසනය ගැන සෝමහාමුදුරන්ගේ ඝාතනය සමග ඒ නිසා රටේ එදා හකීම්ලා ආණ්ඩු හදලා පෙරලනකොට තොණ්ඩවල ආණ්ඩු හදලා පෙරලනකොට මේ කටුටික කඩන්න මුදුන්පක්නේ සිංහල ජාතික හෙළවුමේ එනිසා ජාතික හෙළවුමේ හා සිංහල බෞද්ධ හැමෝම එකතු වුණා. අපේ චන්සමල් මෙතන ඉන්නකොට පළවෙනිම ඡන්දය ස්වාමීන් වහන්සේලාට පූජා කළා. තමගේ දරුවා නිකුවා මේක ඡන්දෙ දීම නෙමෙයි මේක පාරමිතා පෙරහැරක්. ඒ නිසා මේ පෙරහැරට හැමෝම එකතු වෙලා මේක හැබැයි ඒ ඓතිහාසික කටයුත්ත අපි කළා. ඒ වගේම සියලු ස්වාමීන් වහන්සේලා කටයුත්ත කළා. මගේ එතනින් එහාට මේක දිවීම තුළ මෙයාලා බලාගත්ත මේ වගේ පාත්‍රොත් මේ අතිශය බරපතලයි CC කඩ හේරෝපේ කාලා දැම්මා. අන්තිමට එක වාහනයකට එක වාහනයකට ඒ ආසන කීපයක් බෙදා ගන්න බැරි වෙනකොට මුදාට එක බෙදා ගන්න බැරි වෙනකොට
වහන්සේලා ස්වාමීන් වහන්සේලා පවා එන කොටාගෙන විනාශ කරන වටවට එළවුමේ සම්පූර්ණ විනාශ කර දැම්මා. දැන් මෙහෙම ගොඩනැගෙන හැම සිංහල ජාතික ව්‍යාපාරයක් තුළම සිද්ධ වෙන්නේ පොත්වල මූලික වෙලා කටයුතු කරන හැම ජාතික ව්‍යාපාරයක් අද මේ වෙනකොට විනාශ වෙලා ඉවරයි. ඊට පස්සේ රටවල් වැඩ පිළිවෙලක් සිදු කරන ගියා දේශපාලන වශයෙන් සහ ජාතික මට්ටමේ ඒ වගේම අපේ බොදුබල සේන සංවිධානයේ අපේ ඥානසාර හඳුනන විශාල කර්තව්‍යයක් මේ රටේ කරගෙන ගියා. උන්වහන්සේලා සදා කාලික අපි ණය නැති. හැබැයි අවසාන මොහොත දක්වා රටේ නැති සිංහලයට සිංහලයේ හදන්න බෑ කියපු රටේ ඒ වගේම සිංහල බෞද්ධයන් බෞද්ධරයට සිංහල රටේ ගොඩනගා ගන්න බෑ කියපු බෞද්ධ මේ රටක සිංහල නායකයෙක් සිංහල ඡන්දවලින් පමණක් බිහි වෙලා මේ අභිමාන ගමන ඉදිරියට කරගෙන යනකොටම අවසානයේ ඊට පවුද ඊළඟ වැඩ පිළිවෙලේදී ඒ සම්පූර්ණ තිබිච්ච අභිමානවත් බෞද්ධ ව්‍යාපාරය කඩාකප්පා කරන එක ආසනයක් වෙන්නේ. දායක බෙදා ගන්න පුළුවන් වන්නේ ඒක ආසනය. දැන් මේවා හැමදේම පුබා කරන්න කියලා මම දන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා සහ ජාතික ව්‍යාපාරික නායක මේවා හඳුනා නොගන්නේ කුමක් නිසාද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සිංහලෙන් නම් සිංහල ව්‍යාපාරයක් නම් සිංහල බෞද්ධයන් සහ සිංහල ජාතිය ගොඩනගාගෙන යනවා නම් පහර දෙන්න ඕන තරම් පිරිස ඉන්නවා. ඒ වගේම සල්ලි දීලා බිලිවා ගන්න ඕන තරම් පිරිස ඉන්නවා. ඒ නිසා මෙතන මේ ජාතිවාම පක්ෂයේ කවවන්නේ සිංහල ටිකක් ගොඩනගන්නේ කියලා මේ හැම කෙනෙක් වුණා වැඩ කරගෙන යනවා හෙට නුවන් මහත්මයා මේ සඳහා නායකත්වයේ ගොඩනගාගෙන යන වෙලාවදී ඕන ඉන්දියු කාර්යයක් පුළුවන් නුවන් ගොඩ බිලිවාගෙන මේ වැඩ කරනවා. හැබැයි අපි මේ පදනම් ජාලේ හැදිය යුත්තේ හඳුනනවා නම් නුවන් මහත්මයා මොනතරම් පිස්සු වැඩ කරා. ඒ වගේම මේ රට ජාතිය හෙට යා පාව දුන්නා මේ වැඩේ නවතින්න බෑ. ඒ නිසා බෞද්ධ ආරක්ෂක පදනම අපේ රාජ්‍යය අපි හදාන්න උත්සාහ කරන්නේ පුද්ගල මූලික නොවි ආරම්භ මූලික කරගන්නේ. මේ බෞද්ධ ආරක්ෂක පදනම අපේ නාමතුරේ දැන් තමයි අපි මේක කතා කරන්නේ මේ විදිහට ඇවිල්ලා මේ හෙළවුමේට එහාගේ මොහුමා විහාරයේ ආරම්භයේ පාරකගාමී බුදු පිළිමේ දෝසර් කරන වෙලාව 2001 වසරේදී මේ සම්බන්ධව වැඩ කටයුතු කළේ බෞද්ධ ආරක්ෂක පදනම. ඊට අනුකූලව තමයි හෙළවුමේ බිහි වෙන්නේ. ඊට අනුකූලව තමයි සිංහල රාමයේ බිහි වෙන්නේ. ඊට අනුකූලව තමයි රාවණ බලයේ බිහි වෙන්නේ. ඊට අනුකූලව තමයි බොදුබල සේන සංවිධානයේ බිහි වෙන්නේ. ඉන් අනිත් ඒවා ඊට පස්සෙ ජීවෙන දේවල්. අපේ හැමදාම වුණා මේක පදන ජාලයක කටයුතු කරගන්න. එනිසා ලංකා දීපේ පුරා දුෂ්කර පළාත්වල මේ බෞද්ධ ආරක්ෂක පදනම සියල්ල අපි සකස් කරලා තිබෙනවා. ඒ නිසා මේ වෙනකොට බෞද්ධ ආරක්ෂක පදනම නඩු 66ක් මේ වෙනකොට ක්‍රියාත්මකයි. භාග්‍ය මූලිකාවේ නඩු 66ක් මේ වෙනකොට අපි අධිකරණේ ක්‍රියාත්මක වෙනවා. මේ ජාතික ව්‍යාපාරික කටයුතු කරනවා. මොකද මේ ඔක්කොම ටික එකතු කරගෙන වැඩ කටයුතු කරාට පස්සේ නඩු දානකොට අනේ වෙන්නේ කොටසයි. ඒක හැමෝම මේ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක තමයි අපේ හැටි. නමුත් මේක දැනගෙන මේ වැඩේ කියන්න ඕනේ. ඒ නිසා අදවත් නඩු ටික කියන්නේ දැන් ඔක්කොම දැන් නඩු පහක් විතරතාව කියන්නේ. ඒ නඩුව කොහොම හරි එක නඩුවක් පරාජයටපත් නොවෙන්න වගකීමෙන් අපි වැඩ කරන්නේ මේ සුද්ධ හදපු නීතිය තුළ එකම එක නඩුවක් හරි පරාජයටපත් වුණොත් ආමුදුරු වැරදි කියලා කොයි වෙලාවක හරි තීන්දුව කළොත් ඒ තීන්දුව බදලා කරගෙන අනිත් සමස්තයටම ගහන්න අධිකරණ පද්ධතියට පුළුවන්. ඒ නිසා නඩු දාගන්නවා නම් නඩු වැටෙනවා නම් මගට තියාගන්න මේක තනියම හරි ජයග්‍රහණ මොහොත දක්වාම කටයුතු කරන්න. මොකද අධිකරණයේ කියන හැඟීම් මත යන එකක් නෙවෙයි. අධිකරණයේ කියන්නේ සාධාරණ නීතිවලට නෙවෙයි. අධිකරණයේ කියන්නේ අපේ අභිප්‍රායන් නීතිවලට නෙවෙයි. දක්ෂකමට වචනවලට වචන හරුමයක් තුළ පවතිනා වූ මහයෝග නිදහසේ ඉන්න පොඩියෝනික අමුලා ඉන්න මහා කාලකන්ණී නීති පද්ධතිය. එනිසා ඊටත් මම කියන්නේ මෙතන ඉන්න කවුරු හරි අධිකරණයේ හෝ පොලිසියේ සාධාරණ කිව්වේ චෙක් කෙනෙක් ඉන්නවනම් අකුසල ගන්න මම ඒක දාස් කරේ. දැනට පොලිසියට ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා සාධාරණ කිව්වේ චෙක් කෙනෙක් කවුරු හරි දවස් එක අයත් ඉන්නව නේද? ගොඩක් ඒවා කරනවා. දේශපාලන පෙරළේ කේස් පැහැදිලිව මෙතන ඉන්නවා. වයස අවුරුදු කීයක් කියලාද? එක පොලිසියකින් ඒ වගේම එක උසාවියකින් අදට කිසිම සාධාරණයක් පිටු වෙලා නැහැ. මම ආරාධනා කරන්නේ අපේ මහඳුරනේ කිසිම වෙලාවක තමන්ගේ ප්‍රශ්නයක් විසඳගන්න තමන්ට පුළුවන්කම තියෙදී මොනම හේතුවක් නිසා පොලිසියට යන්න එපා කියලා. පොලිසියේ කිසිම සහනයක් අපට ලැබෙන්නේ නැහැ. මොකද මම නඩු 64 දාගත්ත පොලිසිය සහාය පත්‍රලා සභාරණ පොලිසිය
පොලිසිය කියන්නේ නීති ආරක්ෂා කරන්න පමණයි. ඒ වගේම 255 ආයතනයේ ගැටුම් වැඩක් කිරීම සඳහා පමණයි. නෝඩයි මහත්මයා කියන රණ්ඩු වෙනකොට ඒ රණ්ඩුවේ එක පොලිසිය විසඳන්න බෑ කියලා මතක තියාගන්න. නෝනාට එරෙහිව මහත්මයා පොලිසියෙන් එපා. මහත්මයාට එරෙහිව නෝනා පොලිසියෙන් එපා ගිහිල්ලා ඇති වැඩක් නැහැ. මොකද විසඳන්නේ ගන්න. මේක විසඳ ගන්න බැරි වෙච්ච ගම උසාවියට වාර්තාද උසාවියේදී කියනකොට මේක මේවා කියලා දිලිලා ඉස්සයි. එනිසා අනගාන තවපාතුමා කියනවා ඒකයි මේ අපේ දිගින් දිගටම අපි කරගෙන යන්න ඕනේ මේ සූත්තු හදපු අධිකරණ පද්ධතිය මේ සූත්තු හදපු නීති පද්ධතිය මහයොන්ට හැම වෙලේම නිදහසේ ඉන්න පොඩි උන් ටික අහුවෙන්න තමයි මේ නීති පද්ධතිය හදාගන්නේ. අද හැම පැත්තම මේවා තියෙන්නේ. මේ හැම නීතියකම රින්ගන්න තරක් තියෙනවා. ඕන අපරාධකාරයෙකුට පුළුවන් මේ ඕන තරකේ රින්ගලයට ඒක කියනෝනේ දාක්ෂිකමයි මොකලිකමයි විතරයි. දාක්ෂිකමයි මොකලිකමයි විතරයි. ඒ නිසා අපේ හෙළ නීති පද්ධතිය ඕක නෙමෙයි. එනිසා සිංහල හෙළ අධිකරණ පද්ධතියක් අපේ ලංකාව වුණාට කවුද මේක හදන්නේ? දැන් ඊළඟ ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනකොට අඩුම තරමේ බෞද්ධාංශ පදනමයකට හදලා දෙන්න ඕනේ. අපේ පිටේ හෙළ නීති පද්ධතිය මොකද්ද කියලා කෙනෙක් පාත් කරනවා. මේකත් හදලා දාන්න පුළුවන් විදිහේ ලියන්න පුළුවන් දක්ෂව එකතු කරලා මේක ලියවන්න ඕනේ. කතා කරන්න පුළුවන් දක්ෂව ටික එකතු කරලා මේ කරුණ දිග ලංකා පුරාම කතා කරවන්න ඕනේ. ඒ වගේම සංවිධානය කරන්න පුළුවන් දක්ෂව ටික හොයලා මේ පිළිබඳව සංවිධානය කරන්න ඕනේ. එහෙම නැතිනොත් මේ අභියෝග අපේ රටේ අපට තාම නිදහස් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එනිසා අදගාන තරුණ පාතුමා අපේ ජාතියේ සැබෑ පියාණන් හැටියට තමයි අපි හැමදාම හඳුන්වන්නේ. අපිට එක එක පියවර වර්ග ඉන්නවානේ. බාලතුන් පියා, පොස්තුන් පියානේ, අධ්‍යාපනයේ පියාවතාවේ පියවර ඉන්නවා. මොකද බැරි පියවර දෙකට යනත් කියනවා කියන්නේ ඒ වගේ විවිධ පියවර වර්ග ඉන්නවා මෙතන ඒ එසේ නැත්නම් මේ සියලු පියවරු අතර ජාතියට වග කියපු අපේ ජාතියේ සැබෑ පියාණන් තමයි අනගාരിക ධර්මපාලකමයි කියන්නේ. ඒ නිසා බය නැති ඕන තැනක මේක අපි අවුරුදු 17ක් පුරා මේ සමාජයේ ස්ථාපන කරනවා මේ රටේ සැබෑ පියා ජාතියේ සැබෑ පියා අනගාരിക ධර්මපාලකමයි කියලා. දැන් අපේ පොඩියෝ අවුරුදු 1000කට පස්සේ රචනා ලියන්න පටන් අරගෙන ඉන්නවා ජාතියේ සැබෑ පියා අනගාരിക ධර්මපාලකමයි. එවැනිම ජාතික මට්ටමේ රවුම් ගණන්වලදී පමණ ජාතික උත්සව පාත්‍ර අධිකාරී ධර්මපාලතුමාගේ ගුණ සම්පූර්ණ කියන තැන්වලදී අද 156 නුවන් ඇතුළු මේ හෙළයන්ට ඒකරාශි කරන අද මේ විහාරස්ථාන පවත්වන්න හැමෝටම හොඳ පරිදි මේකට වාද්‍ය ආවරණය පරිදි ප්‍රඥා උදපාදිතේ YouTube channel එක ඇතුළු මේ social media පැත්තේ පමණයි මේ සඳහා අපට අවස්ථාව ගන්න දෙන්නේ. මොකද ප්‍රධාන මාධ්‍යමේ වට එන්නේ නැහැ. මේක මේක රවුම් ගණනක් වුණ නිසා. මේක 160 වගේ වුණා 150 වගේ වුණා ඒ වුණාම මේක ඊට වඩා ලොකු කොම්පෙන්සේෂන් අපිට ලබා ගන්න පුළුවන්. මේක තමයි අපේ තාක්ෂණය. ඒ නිසා හැමදාම සිහිපත් කළ යුතු දිනපතා සිහිපත් කළ යුතු ගණේක සරණාගර හාමුදුරු කියනවා අනගාരിക ධර්මපාලතුමා ගැන කියනකොට මේ රටේ හැම ගෙදරකම තියෙන්න ඕන පින්තූරයක් තමයි අනගාരിക ධර්මපාලතුමාගේ පින්තූරේ. හැම රාජ්‍ය ආයතනයකම තියෙන්න ඕන පින්තූරයක් තමයි අනගාരിക ධර්මපාලතුමාගේ පින්තූරේ. මොකද අනගාരിക ධර්මපාලතුමා කියන්නේ බෞද්ධ පොඩි අන්දතු බෞද්ධ උපාසකයෙක් පමණක් නොවන නිසා ලේසියට අනගාരിക ධර්මපාලතුමා අපේ ආන්දරේ බෞද්ධ පොඩියකින් ඔතල තදකල පැත්තකින් කියනවා බුද්ධ ගයාව බේරාගත්ත කෙනා තමයි අනගාരിക ධර්මපාලතුමා කියන්නේ. බුද්ධ ගයාව විතරක් නෙමෙයි මේ රටේ සෑම දෙයක්ම බේරා ගැනීම සඳහා උන්වහන්සේට එතුමා තුළ විශාල දැක්මක් තිබුණා. හොඳ ආර්ථික දර්ශනයක් තිබුණා. අද කියන්න පුළුවන් දැන් අද අපේ ක්‍රියාත්මක සංවිධානයේ නිර්වාහකතුමා දැන් පවුලේ ඒකද පවුලේ ඒක මගවන්නාගතුමා කියන්නේ දැන් මගබෝ වෙන මොන මගක් තිබ්බත් කිසිදු මගක් නැහැ. තියෙන්නේ අනගාരിക ධර්මපාලතුමාගේ මේ මග පමණයි වැඩක් කරන්න සහ රාජ්‍ය තන්ත්‍රයේ සකස් කර ගන්න තිබෙන්නේ. එනිසා අනගාരിക ධර්මපාලතුමාගේ මේ දැක්ම අපි ඉස්සරහට අරගෙන යා යුතුයි. මෙතුමාගේ ආර්ථික දැක්ම කොහොමද පළවෙනිම ලංකාවේ ඉන්න ශ්‍රමිකයෝ එවැනිම කාර්මික නිෂ්පාදකයන් ජපානට යනවා පුහුණු වෙලා වරලා අපේ ඒවට කොහොමද කරන්නේ? මැණික් කර්මාන්තේ කොහොමද කරන්නේ? එවැනිම මැණික් කර්මාන්තේ කොහොමද කරන්නේ කියලා ප්‍රථම පුහුණුව සඳහා ලංකාවේ ප්‍රථම විදේශගත කළ පුහුණුවක් ලබා දෙන්නේ අනගාരിക ධර්මපාලතුමා. මේ ඇත්තට කිසිම රජයකින් එහෙම විදේශ පුහුණුවක් ලබා දෙන්නට කටයුතු කළ තිබුණේ නැහැ. ඒ වගේම හැම ගමකම පයින් ඇවිදලා සෝමන මාලිගාව කියලා මේක අහන්න ඇති වෙනකොට මුංජි කලාපයක් හදාගෙන නොරිකෑල්ලක් හදාගෙන
මෙයා කියවන්න අපිට පේන දායාව කියලා දාර්ශනිකලා වෙලා ඒ දාසලා පීඩනලා වෙලා බලාපොරොත්තු අපේ කියන නම් කියන අවුරුදු 100කට 156ක් කරන අවුරුදු 100කට එහා කියපු කාරණා දැන් අපි ඔලොමොට කරලා සිංහලයන්ට තේරිලා කියන්නේ ඒ වෙනකොට දාපු නම් මාටින් පී කරලා දැන් කවුදාත් මාටින්ලා ගණන් දැන් මාටින්ලා නෑ දැන් පී කරලා නෑ සාමාන්‍ය මාටින් කියලා කියන්නේ අපේ ඕකඩ දෙවිලා දැන් දාන නම් වල සිංහල අර්ථ සහිත නම් තිබුණා හැබැයි කාලකන්නික කියන්නේ මේ වෙනකොට වර්තමානයේ 2020 වෙනකොට අපේ ළමයිට දාන නම් ඒවා සිංහලද ඒවා දෙමළද ඒවා මුස්ලිම්ද ඒවා මොනවද කියලා අපිට හොයාගන්න වෙන්නේ කොරියාවෙන් කෑල්ලයි ඉංග්‍රීසියෙන් කියන එහෙම ජපානයේ කෑල්ලයි අන්තිමේදී නම් දැම්මම අපේ ආදරේ දහම් පාසලේ එන්නේ නම් අපුරුකකොට අපේ ජීව තමයි උරුකේ නිකන් ට්‍රීන් වගේ නම් තමයි දාලා තියෙන උට කියපු ගමන් ඉවරයි මේ නම් වල ස්වභාවය එහෙමයි ඉස්සර අපේ සිංහලයන් මෙලයන් නම් දැම්මේ වැඩක් කරන්න පුළුවන් බව දැනගෙන පොඩි කාලේ අපට නම් දැම්මා කරුණාවදී කියලා නම් දාන දෙයක් මේකේ කියන කරුණාව මේකේ ඇති නේ කියලා. දැන් උදේකම තමයි පළවෙනිම කරුණාව නැත්තේ. දැන් අපේ මේ කරුණාව කියලා හැරපන්. මේ වගේ අපි නම් දානකොට ඒ නම් දාන කෙනාගේ අර්ථයක් තියෙයි කියලා හිතලා තමයි නම් ටික දැම්මේ. බලන්න අපේ හාමුදුරුවෝ දාලා තියෙනවා. සමහරවිට කල්පනා කරනවා හැම බබුලකම අවසානයේ හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. ජාතික ව්‍යාපාරයක් ගත්තත් එහෙමයි, රණ්ඩුවක් වෙන තැනකත් එහෙමයි. නිදා පාඩන තැනක් මේමයි වරකම් කාසිප්පල් වල තැනකට කොයි තැනක ආමුණු කෙනෙක් ක්‍රීංගලා ඉන්නවා ඒ වැරදින යනවා කියනවා හැබැයි හැම හරිම එකද ආමුණු කෙනෙක් ඉන්නවා සමහරවල් ටීවී එක බලලා පිළිතුරු කකුල අපිට කකුල දාගෙන ටීවී එක බලාගෙන ජාතිය ගැන මහ ලොකුවට ටීවී එකේ පමණක් කතා කරන ඕන් වල විතරක් කොටනගන්න අමුතු වීඩියෝ ටිකක් ඉන්නවානේ ඉතින් ඒ නිසා දැන් එතන ඉන්නකොට හාමුදුරුවෝ අපි ආන්නේ සිවුරක් පොඩ්ඩක් එලිකගෙන රටගෙන ජාතිය ගැන සාසනය ගැන කතා කරනකොට කියන අත්තක මේ හාමුදුරුවෝ දානේ වන්දලා පන්සලකට ඉන්න බැරුව මොන හිස්තලක් කරනවාද මම දන්නේ නැහැ. දානවන්දලා පන්සලේ වෙන්නේ අපිට මොකද මේ අපේ හාමුදුරුවෝගේ මෙලෝ වැඩක් නැහැ අපිට කියනවා. අපේ හාමුදුරුවෝ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ මෙලෝ වැඩක් නැහැ ඔහේ දානවන්දලා පන්සලට ඉන්නවා. පරම්පරාවක නිග්‍රහයක් නේද? ඒ හේතුව තමයි හාමුදුරුවෝ දානවන්දලා පන්සලට හිටියක් වගේ. ඒ වගේම ගමඩ යන මේ වගේ ගම්මියන් පාසල ගියාට පස්සේ දැන් කොහෙද නවතින්නේ? උන්වහන්සේ සුදම්මාරු දැන් චන්දිල්ලන්න වැඩේ ලෑස්ති කරගෙන යනවාද දන්නේ? මේ වගේ සාධාරණ නේ හිතන්න. ඒක පොළොව එහෙම සැකකරන හිතන කර්මවල හොඳයි අපි ආරක්ෂා වෙන්න. ඉතින් ඒ නිසා දානවන්දලා පන්සලේ ගියාම මේ අපේ සමාජයට පළ වැඩ කරාමයි. ස්වභාවය. ඉතින් ඒ නිසා මේ සියල්ලම හාමුදුරු කරන්නේ ඇයි කියලා මම කියන්න අපේ නම් ගැන කියනවා මම මතක් කළේ. දැන් අපේ හාමුදුරුවෝගේ අරගෙන තියෙන නම් බලන්නකො පින්නතුන්ට අම්මයි තාත්තයි දෙන්න විශේෂයෙන්ම අම්මා දාන්නේ ආදරණීය නම. තාත්තා දෙන නම මොකද? ආදරණීය නම නෙමෙයි තාත්තා දෙන්නේ වාසක. ඒ කියන්නේ තමන්ගේ පරම්පරාව වෙන. මහාන වෙනකොට ඔය අම්මා දීපු ආදරණීය නමයි තාත්තා දීපු පෙරපත් නාමයෙන් දෙකම හාමුදුරුවෝ අයින් කරනවා. තාත්තා දුන්න පෙරපත් නාමයෙන් වෙනුවට හාමුදුරුවෝ ගන්නේ මේ රටේ අස්සන් මුල්ලක් නෑද තමන් වහන්සේ ඉපදිච්ච ගමේ නම දැන් එනම් වෙනස්කරු මහත්තයා හාමුදුරුවන්ගේ ගමේ නම හරියට කියාගන්නේ මොකද එහෙම ගමක් එතුමා දන්නේ නැහැ එතුමාගේ මේ ගම අද පරිණතවට කියන අපේ හාමුදුරුවෝ හින්දා නේද අමුණු මොනද දැන් අමුණු මොනද සමහරවිට කියන්නේ අපේ ලැබුණා මගේ කියන්නේ එහෙම නම් දාන්නේ අපේ අමුණුගේ දින කරනවා නිසා එතන උන්වහන්සේ තිබිච්ච තාත්තාගේ තිබිච්ච නම අයින් කරලා මේ රටේ උන්වහන්සේ ඉපදිච්ච ගමේ නම ගත්තා. ඒ වගේම අම්මා දීපු ආදර නම අයින් කරලා රහතන් වහන්සේලාගේ පැරණි ස්වාමීන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ නම ගත්තා දිනවතර කියන. ඒ නිසා හාමුදුරුවෝ තමයි මේ රටේ සුද්ධ අයිතියක් කියන්නේ මේ රට විනාශවලට කතා කරන්නේ. මේ රට කාබාසිනියා කරන දෙහින් නායකත්වය දෙන්න. රාජවරු හොඳ නැත්නම් ඕන් ටික ගෙදර යවන්න. ඒ වගේම හොඳ රටේ සිංහලකමට පත් කරගන්න මේ හැම දෙයකම නායකත්වයේ තියෙනෝනේ ආමුදුරටයි. හැබැයි මේ පස්සේ චන්දීලා නාමවල අයිතියක් නැති වෙනවා. අයිතියකට වාඩිවීම කවුරුත් නැත්නම් කැමතිවන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේලා ඡන්ද ව්‍යාපාරයට යන්නේ නැති වත්තකට මේ ඉන්නේ කිහියොටක පෙරගස්සන්නේ මගේ මේ ප්‍රයත්නය. ඒ නිසා ආමුදුරගේ බාහිර වැඩ ඉන්න දෙන්න. ආමුදුර ඡන්දේ යනවා කියලා දොස් කියන්න එපා. ඒක මේ තමුන්නාසලාගේ තියෙන දුර්වලතාවය. ආමුදුර දානවන්දලා
මට්ටමට පත් කරේ කවුද? මේ මෙතනින් මේ වාක්‍යයෙන් මේ හැම කෙනෙක් අපේ යුතුයකම අපේ දා හරියට කරා. ඒ වගේම යුතුයකම් බාරගත්තේ උන්ට හරියට කරලා ආමුදුරට ශක්තිය ඉල්ලන්න විවිධ ලකුණු දාගෙන අපේ වටාපත බුදුහාමරගේ සල්පුන් පැත්තකට දාලා ඊළඟා වයින්නා නේ ඊළඟට ඔය වගේ ඡන්ද සල්පුන් වලින් වෙන පාත්‍රයෙන් අපිට යන්න අවස්ථාවක් නැහැ. අපි හැරුණා කිරිවන්න මේක මෙතනින් නැවතියෙකුමයි. මෙතනින් ගියාම ඔයාලා මේ වෙලේ බාර ගන්න ඕනේ. එහෙම වුණ නැත්නම් අපුම හදන්න ඕනේ. උන්ට කතා කරන්න බැරි නේද? මේ කවුරු කියන එක හොද කතිකේ වඩපත් කරන්න ඕනේ. වැඩ පිළිවෙලක් නැත්නම් දැන් මෙහෙම එකක් තියෙනවනේ දැන්. හොඳ තියරි දාන්න. හොඳට දැනුම තියරි දාන්නේ උන්ට වැඩ කරන්න. තමයි පුළුවන් කියන්නේ. හොඳට වට යන සැලසුම් හදන්න පුළුවන්. හොඳ මේ හොඳ න්‍යායාචාරය ඕන තරම් න්‍යාය කරලා උන්ට වැඩ කරන්න බෑ ප්‍රායෝගිකව. එයාම න්‍යාය හදන්න. ඒ වගේම මෙලෝ න්‍යායක් ගන්න නැති හත්තිනව මෙලෝ න්‍යායක් ගන්න දෙක අතර ගාමී උන්ටික සංවිධානය කරන්න. ගාමී උන්ටික එකතු කරගෙන ඌ කිව්වා හැම කෙනෙක් මේලෝ මේ සංවිධානය කරන්න පුළුවන් කියලා මේ න්‍යායාත්මක දැනුම දීලා මේ වගේ එකක් නිර්මාණය කරනවා. මේ රටේ ඓතිහාසික ලෝකයේ පළවෙනි රජා වෙන්නේ කලිසම් කෝට් ඇඳගත්ත තයිලාපරු නෙමෙයි. මේ රටේ පළවෙනිම රජා වෙන්නේ අමුරේ ඇඳගත්ත ගොවිකම් කරපු ගොවියා. එයා තමයි මහා සම්මත රජු කියන්නේ. මහා සම්මත රජු කවුද? මහා සම්මත රජු කියන්නේ. මහා සම්මත රජුතුමා හැටියට මේ ලෝකයේ මනුරජුතුමා හැටියට මේ විශ්වයේ පහළ වෙන පළවෙනි රජතුමා ගොවියෙක්. ඒ නිසා තමයි සුද්ධ මේ ලංකාව පස්සේ අපේ නාමතුනේ ගොවියා දාපු කැල ගොවියා කොහෙන්ද දැම්මේ? ගොවියා කියන්නේ උඹුලේ ගහගන්න පාන නෝන්ජාලේදී ගොවි විවාහන වල ටිකක් ගොවිකම වල ටිකක් හොඳ එකක් තියෙන හැබැයි ගොවියා කියපු ගමන් මොහු හරියන්නේ. ඒ සේවකමන මක්කල හැබැයි අපේ උකිය එහෙම නෙමෙයි. මඩ සෝදාගත් හර ගොවියා රජකමට සුදුසුයි කියලා රජකමට සුදුසුනේ ගම්මාන ඉන්න ගොවියෝ. මා කියන්නේ කියලා දැන් කුරු බලන්න කියන එක නෙමෙයි. මේ ගමේ සුවඳ මේ දේවල් හොඳට දැනගෙන තියෙනවා මේක තමයි අපේ දේවල්. මේ අපේ දේ අපේ වුණ අපිට යයි කියලා සුද්ධ කරපැණි තමයි මේවා අවබෝධ කරගන්න. තාම කියනවා මේ රටේ දැන උදා කියනත් කිව්වේ දැනුමුතු රාල කියන. මේ රාල කියන වචනේ භාවිත කරේ පාරිගත දැනුමක් තිබිච්ච කෙනෙක් අපි ආවා. දැනුමුතුකම් ගොඩක් තිබෙනවා කියනවා දැනුමුතු රාල කියන. ගොවිකම හොඳටම දන්න කෙනා කිව්වේ කවුද? ගොවි රාල කියන. වේදකම හොඳටම දන්න කෙනා කිව්වා වේද රාල කියන. මේ වගේ රාල කියන පරිවේ භාවිත කරේ නමුත් රාල කියන එක සුද්ධ හැදින්නේ මහා අඩු කුලේ බොහොම පහත් තාපේ තමයි රාල කියලා දැම්මේ. මේ වචන අවබෝධ කරලා අපි අයින් කරා. අර දැනුමුතු රාලට අපේ සුද්ධ විකාරේ උනිකාලේ කියන්නේ තමයි ඌට කිව්වේ මහා දැනුමුත්තා කියන්නේ. මහා දැනුමුතු කියන කෙනාට මහා දැනුමුත්තා කියලා අපි හඳුනන්නේ අපි දැනුමුතු රාලලා දෙකේ කොලේට දැම්මා. අදත් හොඳ දැනුමුත්තා කියන මේක මහා දැනුමුත්තා හොඳද කියන්නේ දැන් කුර්තිය සමකරේ ගල කතා කරන්න පුළුවන් හොඳ ලක්ෂණ. ආදර මුත්තයි මොනවද? ඒ දන්නේ කියලා හැරෙන්න ලක්ෂණ කරන්න තියෙන ලෝකමයි. ඒ නිසා එයාත් එක්ක එකතු වෙන සෙට් එකක් කියනවා. එයාත් එක්ක එකතු වෙන කණ්ඩායමක් කියනවා. වේදනාවත් එක්ක කණ්ඩායමක් එක්කුණා. එයා කොළ ගේන්න ඕනේ. ඊළඟට කොළ තම්බන්න ඕනේ. තේල් හිඳින්න ඕනේ. එක සෙට් එකක් ඉන්න ඕනේ. මෙහෙම කණ්ඩායම් හැදීම ඒක රාජ්‍යීය සුන්දර පෙන්වන්න බැරි වෙච්ච දෙයක්. සිද්ධ කරපු දෙයක් තමයි මහලක මොකද වෙන්නට තව ගෝලකටත් එකතු වෙනවා. එකම ප්‍රොජෙක්ට් එකක් ගන්නවා. ඒ නිසා කවුරුත් එකතු වෙන්නේ. එක වෙච්ච ගමක් කිය මොකද? ඕන්නේ බාධක මොකටයි ගෝල මොකටයි. නේද? මේ විදිහට කියලා අපේ දිගේ කොලේ දාලා අපි එකම දුකම නැති කරලා දැම්මා. සුදු අනකම්බය සිංහල එකතු වෙනවා. අද මුළු ලෝකෙම බාධක දුන්නා. මුස්ලිම් අයට මුස්ලිම් ඡන්ද ටික නැතුව දෙමළාගේ ඡන්ද ටික නැතුව අපේ සිංහලේ ඡන්ද වලින් එක එක පත් කරගන්න නැහැ. ඊට පස්සේ ගෝඨාභය සිංහලෙන් එක පත් කරා දැන් කරන අඩු වැඩි වශයෙන් යම් යම් දේවල් සිද්ධ කරාට අපි එහෙම එකක් පත් කරා මුළු ලෝකෙටම පේන්න. ඒ නිසා සිංහලයන් එකතොව අදවල් සුදු වයයට මොකද කරන්නේ? ඒ නිසා මේ එකතු වීම බලන්වීමයි අපි හඳුනාගෙන මේක ගන්න බලාපොරොත්තු. ඒ නිසා තමයි අදගා දම්පාතුමා ගමින් ගමට ගිහිලා මේ කණ්ඩායම වැදුවේ. රාවණේ උකේක මුම්බා උගුඩෝ කියන. රාවණේ උකේ උගුඩෝ කියන. උගුඩෝ කියන්නේ කාලේ උඩ බලාගෙන කියන්නේ. ඒ වගේ තමයි සිංහලයන් සුදු ලංකාවට ආවට පස්සේ දැන් බලන්න මම දැන් පද්දකින් දිවෙන්න කරලා දැන් කවක් නැහැ ටික ටික හරියට අත්ත කර ගන්න ඕනේ මේවට අපේ ෂෙඩ් එක නැති වුණාට
වගේ දේවල් වලට වඩා මේ සිතාත් කර්මන්ට කියන ඉදිරියට තුනා මීට වඩා අවස්ථාවේදී කට්ටිය ෂෙට් වෙනවා විවිධ තැන්වල. දැන් මේ ෂෙට් වෙන අසාමාන්‍ය නෙමෙයි. මේ කට්ටිය ෂෙට් වුණාම අධ්‍යක්ෂ කිව්වනම් දාන්න ඇති දැනුමක් තියෙන්නේ. මොන්න කලින් මුංගිට කතා කරනවා. ආර්ථික දාර්ශනිකයේ තියෙන එතන ඒ වගේම රට පිළිවෙතර හරියට දැනගන්න පුළුවන් මේ ෂෙට් එකේ. ඒ වගේම ගමේ තියෙන නායකත්වයේ දුර්වලතා සියල්ල ගෝඨාභයට එහාගේ දැක්මක් තියෙන්නේ. මේකට රටේ සාහිත්‍ය විපක්ෂයට වඩා දැක්මක් තියෙන්නේ. ආර්ථික න්‍යායකාරයන්ට වඩා දැක්මක් තියෙන්නේ. අර බෝඩ් එක කලින් එකතු වෙන ෂෙට් එක. කතා කරලා එතකොට අපිට හිතෙනවා එතන ටිකක් එකතු වෙලා කරන්න පුළුවන් මේ රට වෙනවා. දැන් මොකද කරන්නේ මෙහෙම කතා කරනකොට දැන් බෝතලේ කියනවා කාපිය බින්දලා ෆැට් අන්තිමේක පොතටෝප කනවාදේ වගේ බුදි උදේට නැගිටින්නේ අර කතා කරපු මෙලෝඩියක් හැමදාම සිංහලෙන් කියනවා. හැබැයි ඉස්සරේ වගේ ඉස්සර යුගා තමයි ඒ විවිධ අර දෙලින් දෙලික නෙමෙයි රාණිකක් දෙලින් දෙලිකක් බීලේ හැබැයි ඔය වගේ සිහි විකාරෙන්නේ නෑ. උන්ට රැය කියනවා අවශ්‍ය කියලා දෙන්න කතා කරේවා උදේට මතකයි. කාගේ කොළඹකට යන්නේ කාගේ අත්තකට යන්නේ කියලා මොකද හොඳට මතකයි. නෝනා හිටියේ නැත්නම් ඊළඟට මේ උදේට කරාම වෙන මතක නෑ සමහර වෙලාවට වැඩේටත් මතක නෑ. ඉතින් ඒ නිසා මේ වගේ හොඳට රණවලා බීපු අපිට ඒ වගේම කොළකද බීපු අපිට වයින් බොන්න පුරුදු කළා. තෝපේ වක්කාපු සිංහලයන් පුරුදු කළා පාන් කන්න අවසානයේ ඔලොකොට්ටල ඔලු ටිකක් ඇතුවා මිසක් වඩ හේතුව නිසාවත් හිතන්න පුළුවන් මානසික ස්වභාවයක් නැහැ. ඒ නිසා මේ ක්‍රමවේද දිගට පැවතුණා. පිළිතුරු ලබාගත් සහ අනාගතයේ ධර්මවල කර්මකාරීව ලබා දෙන්න ලබන්නා ওই පාසල් ඉගෙනුම් ක්‍රමවේදයක් කියන්නේ මොකක් කියලා අධ්‍යාපනය කියන නාමයේ ඉඳලා වැරදුනා. ව්‍යාපාර යෝජනා කරනවා. මේවා විනාශ කරන්න කියන. නැත්නම් අපි ඒක තුළ වෙනස් කරන්න වෙන්නේ. අපි හැම කෙනෙක් මේ නිසා පාදේශ මට්ටමේ මේ මඩ පොහොරුවට යන්න ඕනේ නම් වැඩේ දැස් වෙන්න. මේ වැඩේදී සිංහල නියෝජනය හෙළකම නියෝජනය කරන්න මේ කොට්ටාසේ ගංගොඩවලින් ඒ වගේම මහරගමින් ඒ වගේම මේ හැම කොටාසකින් විශේෂයෙන්ම ගාම වාට ඒ වගේ අන්දාලුවර නුවර මේ හැම තැනින්ම අලුතර හොරණ මේ හැම තැනකින්ම මම කියන ගොඩනැස්කෝ මේ හැම තැනකින්ම අපේ ලෑස්තිලා කියන පාසලාවට යන්න ඊළඟ නගර සභාවට යන්න ඒ වගේම පොලිසියට යන්න මේ නරකයි කියන හැම තැනකම අපිට නරකයි කිය විවේකයේ කියන මිසක් හොඳ තැනක් හදාන්න ඒක හදාන්න අපේ උගෙන් නැහැ. පොලිසියට ගියාට පස්සේ අපි වෙන්නේ වැඩ කරන්නේ එකෙක් නැහැ. අරුගෙන් වැඩ කරන්නේ දෙමළාය වෙන්නේ වැඩ කරන මුස්ලිම් වෙන්නේ වැඩ කරන ඕටකන පොලිසියනවා. පොලිසිය අපි වෙන්නේ වැඩ කරන්නේ එකෙක් නිසා අපේ පොලිසියට ඕනේ. ඒ වගේම නගර සභාව අපේ එකෙක් කියන්නේ අපේ වැඩ කරගෙන පොඩි ටිකක් දාගන්න කියන්නේ ලියුමක් හදාගන්න කියන්නේ ඊළඟට ලියුමක් ප්‍රෝවාල් කරගන්න කියන්නේ දාන්න මෙසේ නගර සභාවට අපේ එකෙක්. පළාත් සභාව හොඳ නැත්නම් ඒක අයින් කරමුද? හැබැයි ඒ අයින් කරන්නේ දාන්න ලෑස්තින පළාත් සභාවට අපේ එකෙක් කරන්න. බාණගෙඩි තිබ්බට ඔළුගෙඩි කොට තිබ්බට බාර ගොඩක් තිබ්බට මේක කලිමුත් කියන්නේ මොවුදු පහක් කියන්නේ 10ක් කියන්නේ ඒ නිසා අලුත් නියෝජනයක් ගන්න අපේ වැඩ ටික කරන්න පුළුවන්. අපේ වැඩ ටික කරන්න පුළුවන් කෙනෙක් දාන්න. ඊළඟ පාසල ලේකම් කාර්යයක් දාන්න අපේ කෙනෙක් පොඩි කෙනෙක් හොඳ උගත් කරලා උගන්වන්න. මේ හැම දෙයකම පොලේ අපේ කෙනෙක් ඉන්නෝනේ. පොලේ සංවිධායක වෙන්නේ අපේ කෙනෙක්. ඒ වගේම නගරේ සංවිධාන ශ්‍රේණි සංගමේ සභාපති වෙන්නේ අපේ කෙනෙක්. ඒ නිසා මේ පරමාධිපත්‍ය සංවිධානය කරන්නට බෞද්ධාගම පදනම මේ ඉදිරියේදී පෙළගෙන කියන කාරණා විශේෂයෙන්ම මතක් කරගන්න. ඒ වෙනුවෙන් තවන පළවෙනි පියවර හැටියට මේ හඳුන්වන්න පුළුවන්. ඒ සාධකාරයක් පාත්මා කුණ සම්මරේනා මුළදවස් පුරා මේක කතා කරන්න පුළුවන්. අපි ඉන්න තැන කොතනද කියලා අහුවාම අපි ඉන්න තැන අපි හොඳට තේරුම් ගන්න නවත්තපු තැනකට එතනින් එහාට කරන්න එකක් කරන්න ඕනේ. වෙලා කියන්නේ මොකක්ද? දැන් වෙන්නේ මොනවද? ඉස්සරහට වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න දැන් අපි දැන ගන්න ඕනේ මට කරන්න තියෙන්නේ මොකක්ද කියන කාර්යභාරය. අරයා කරන්නේ මොකක්ද? මෙයා කරන්නේ මොකක්ද? ඒක කරනවට වඩා. ඒ නිසා මෙන්න මේ කාරණා හතර ගැන අවධානය යොමු කරලා මගේ අනුශාසන අවසන් කරන්න සූදානම් වෙනවා. පළවෙනි කාරණාව තමයි අනගාමික ධර්මපාලතුමා පළවෙනියම අවධානය කරේ රට ගැන. අපිට තියෙන එකම රට මේ රට විතරයි. දෙමළයි මේ රටෙන් එළවලා දැම්මොත් උන්ට බාර ගන්න රටවල් 52කට වඩා තියෙනවා. ඒ වගේම මුස්ලිම් මිනිස්සු මේ රටෙන් එළවලා දැම්මොත් උන්ව බාර ගන්න රටවල් 122ක් විතර තියෙනවා. හැබැයි මුන් දෙපොතෙන් මේකට අපිට දෙවොත් එහෙම අපිව බාර ගන්න මේ ලෝකේ කිසිම රටක් නැහැ. සිංහල කතා කරන මේ ලෝකේ කිසිම රටක් නැහැ. අපේ රට විතරයි තියෙන්නේ.
ඒ නිසා මේ රට රැක ගන්න ඕනේ කියලා කියන්නේ. සුද්දාට අපේ රට බාර දෙන්න මොනවාද බාර දෙන්නේ? සුද්දාට මේ රට බාර දෙන්න අපේ රට බාර දෙන්න. හෙළ දීපේ වෙලා තිබිච්ච මේ රට උඹ අපිට බාර දෙන්න මොකද කරන්නේ? අපේ බාර දෙන්න මොනවද? ශ්‍රී ලංකාව. අපේ බාර දෙන්න ශ්‍රී ලංකාව. හෙළ දීපේ විතර දීපාල ලෝකෙ. හෙළ දීපේ විතර නෙමෙයි අපිට දුන්නේ. අපිට දුන්නේ ශ්‍රී ලංකාව කියන්නේ. ඊට මේකේ කුමක්දයි කොයිතරම් බරපතලද කියලා. අනේ නිසා මේ හෙළ දීපේ නැවත ඇති කරගන්නට අපගේ මතක තියාගන්න ඕනේ. හෙළ දීපේ කිව්වම අද නාස ආයතන මේ හෙළ තාක්ෂණය හෙළ දියුණුව අද නම් මේ ගැන හොයාගෙන යනවා. මම ඒකයි කිව්වේ අධ්‍යාපනයේ කියන නම ඉදලම වැරදි කියලා. ඔය අයන්න කියලා කියන්නේ විරුද්ධ වාර්තාවක් පදයක්. අයන්නේ කියන්නේ විරුද්ධාර්ථයක්. දාන්න පිරිසිදු කියන අයන්න වලට අපිරිසිදු කුසලයේ කියන අයන්න දාන්න. අකුසල ඒ වගේම ධ්‍යාන කියන අයන්න දාන්න. අධ්‍යාන ඕක තමයි අධ්‍යාපන වෙන්නේ. අපේ ආගමට අපිට කියන්නේ ධ්‍යාන වල. ගුරුවරයා අපිට දහම් කන්නේ ගොතාගෙන වාඩි වෙනවා. ශිෂ්‍යෝ සියලු දෙනා වාඩි වෙන්න ඕනේ. ආමන්ත්‍රණය කියන්නේ විඥාණයට. ඒ නිසා කියන දේවල් හොඳට මතක හිටියා. අපේ උන්ට කොහෙද මතකනේ? මොකද තියරි පාත්‍රය වැඩ යනවා. ඒක මතක ගන්න ආයෙ රිවිෂන් එකක් ආයෙ වෙන එකක් ගන්න ඕනේ. ඊට පස්සේ අම්මා පොල්ලක් කරගෙන ලයිට් දාලා කෝපිය දාගෙන ඒ දෙවෙනි රිවිෂන් එක ගන්න ඕනේ. යන වෙලාවෙදී කරන්නේ කොහෙද මතකනේ? තුමනාම නැහැ කරන්නේ. ඊළඟට කියන්නේ ඉගෙන ගන්න මාස පළවෙනි අවුරුදු 5 යන පළවෙනි අරණ පාස් පේපර්ස් පාරේ තුමන ගොඩ යන්න පුළුවන්. මේ හත්ත පාර ටික තමයි හැමදාම කරන්නේ. මේක අධ්‍යාපන කොච්චර විනෝද කරන අධ්‍යාපනය කියන්නේ මේ සූත්‍ර හදපු ඔලවට මානසික ස්වභාවය හදාගන්න කරපු දේ. ඒ නිසා අපිට තිබුණේ ධ්‍යාන වලට උදාහරණ ක්‍රමයක්. ධ්‍යාන කියන්නේ භාවනා කිරීම, මනස දියුණු කර ගැනීම, හිතන්න පුළුවන් පිටසක් දීවීම. කොහොමද හිතන්න පුළුවන්? හිතන්න පුළුවන් වෙන්නේ වයසට ගියාට පස්සේ. මුටික බැරදේක හිතන්න පටන් ගන්නකොට. මොනවද කරන්න ඕනේ කියලා හිතනකොට බැරදේනවා. මොකද මේ අධ්‍යාපන රටාවදී නියමන කරනවා. ඒ නිසා දරුවන්ට අධ්‍යාපනය දෙනවට වඩා ධ්‍යාන වල අධ්‍යාපන ක්‍රමවේදයක් ඉගෙන ක්‍රමවේදයකට අපිට යන්න සිද්ධ වෙනවා. නැත්තම් මතක තියෙන්නේ නැහැ. ඇයි? සූත්‍ර උදාහරණ ටික ඒ විදිහටම පවත්වාගෙන යන්නයි ඉගෙනගන්නේ. අද සමස්ත ආසියාව අතර තියෙන එකමයි. කොහොමද කියන්නේ? සාමාන්‍ය පෙළ කරනවා, උසස් පෙළ කරනවා, විශ්වවිද්‍යාල යනවා, උපාධිය ගන්නවා, විපරණය. ඒ කියන්නේ සූත්‍ර හදපු අධ්‍යාපනයේ ආක්‍රමණශීලී රටවල් වල ආසියාවෙන් කරන්නේ මානව සම්පත්තිය කොම්ප කරන්නේ. උන්ට බෑ ඒක කරන්න. දැන් එනවා මම කියන්නේ කොරෝනා වෛරස් එකට හොයාගත්ත බෙහෙත මොකක්ද කියන්නේ? මහා ලොකු දියුණු රටවල් අමරිකාව ගන්න විනාඩි 20ක් ඇතුළත මුළු ලෝකෙම ප්‍රඥාවෙන් මුළු න්‍යාස්තික අධ්‍යාපනය. රුසියාව, ඉතාලිය මේ ඔක්කොම යුද නැති කියන එක රටවල් උදේ විදිහට විවිධ හැකියාවන් වගේ තියෙනවා. හැබැයි ඒ ජනගහනයට අනුව ICU තියෙන නේද? දැඩි සත්කාර ඒකක තියෙන රෝමලකේ රටේ. ඔක තමයි නියමිත කව කියන්නේ. අර දියුණු කියන රටවල් වල හැටි. ඒ නිසා චාල්ස් කුමාරයාට කොරෝනා හැදෙනකොට අපිට කිව්වේ නැතියි චාල්ස් කුමාරයා කොරෝනා හොද කරගන්න බෙහෙත් කිව්වේ නැත්තේ. දැන් ලෝකෙම ප්‍රශ්නයක් තියෙනවා මැරෙනවා. චාල්ස් කුමාරයා ලෙඩ වුණා නම් හොද වෙච්ච බෙහෙත් කියන්නේ. මම ලිපියකුත් දැම්මා ඊමේල් එකක් මේක නෙකෝ මේක දෙන්න මේක ඇයි කියන්නේ උන්ට කියන්න බෑ හේතුව ලංකාවෙන් දෙන්නේ කරන් ගියා ඉන්දියාවෙන් එකෙක් කරන් ගියා රාවණ ඉතිහාසයේ හෙළ ඉතිහාසයේ තිබිච්ච ස්තෝත්‍ර හතරක් කියනවා බෙහෙත හැදුවා හැබැයි ඒක දප් කරන්න පුළුවන් ස්තෝත්‍ර ටික තියාගන්න පුළුවන් ඉතාලියේවත් ඇමරිකාවේවත් එංගලන්තේවත් නැහැ මේ වෙනකල් අපේ නාමවලේ වතුර ටිකකට ස්තෝත්‍ර දෙකක් කියලා තමයි කොරෝනා වෛරස් දැන් දැන් ඒක ලංකාව කියන ડોක්ටර් එලියන් තමයි අපි නම කියන්නේ දැන් ඒකාලේ ප්‍රසිද්ධ වෙන නිසා අපි නම කිව්වේ එතුමා දැන් මේ තාක්ෂණය හොයාගෙන අද ලංකාව සියල්ලක කොරෝනා වෛරස් අපේ දුරු කර ගැනීම සඳහා විශාල වැඩසටහනක් කරනවා මේ ස්ත්‍රෝත කීපයක් එක මේ වතුර ටිකක් එක්ක පැන් ටිකක් එක්ක ඖෂධ ටිකක් එක්ක හදාලා දුර සරල දැන් උන් ඉන්දියාවේ ඉන්නවා බ්‍රසීලයේ ඉන්නවා යන්නේ නැහැ ඒ ලංකාව ගෞරවයක් වෙන්න ඕනේ කියන්නේ දැන් මේ දයාවි මම කියන්නේ මේ සියල්ලම තාක්ෂණය හෙළ තාක්ෂණය මේක ආවොත් එහෙම සුද්ධ වෙද්දකාරේ මේ වගේ දේවල් සුව කරාය කියන අපිට කියන්නේ තව එකක් කියන්නේ මේ අධ්‍යාපනයේ බොරුව කියන්නේ
මේවා ඔලොමොට්ට විදිහට කිව්වට පස්සේ උන් කියන දේ විතරක් අහලා හිතලා වැඩ කරන්න බෑ. අපි හිතලා වැඩ කරන જાතියක් එක්ක සිංහල වැඩ කළේ. ඊළඟට මේ ක්‍රිස්තියානි සහ මිෂනාරි අධ්‍යාපනයට එරෙහිව ඒ වගේම ජානයට එරෙහිව කුමක්කට එරෙහිව අපි දල්පාත්ම ගොඩක් කල්පනා කරනවා අපේ නාමයට. විශාල වාද දීපක් රණ්ඩුන කෑකෑව වැරදි කියලා කිව්වා. ඒ හැම එකක්ම කියන්නේ හේතුව අපි වෙනවා. හේතුව තමයි ක්‍රිස්තියානිලා කතෝලිකලා එකෙක්වත් ලංකාවේ උපදී කිසිම කතෝලිකයෙක් ඉන්න බෑ. ලංකාවේ උපදී කිසිම ක්‍රිස්තියානිකාරයෙක් ඉන්න බෑ. එක්කෝ යාගේ තාත්තා ක්‍රිස්තියානි නැත්නම් මහප්පා සිංහල වෙන්න ඕන. නැත්නම් කි මුත්තා මුතුමිතා මොකාරේ සිංහල වෙන්න ඕන. ලංකාවේ එහෙම හිටියේ නෑ. බයිලේකට බයි වරදාන වලට කැමති වෙලා එහෙම තමයි ක්‍රිස්තියානි වෙන්නේ. ඊට පස්සේ තමයි පරම්පරාව අද මේකට බැරිලා තිබෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන කාරණා තියෙනවා මම හිතන උතුමාලා කියන්නේ නැත්නම් මට කියන්න මේ වෙනස් කරගන්න ඕන බව. ක්‍රිස්තියානි නම් කතෝලික නම් මම විශ්වාස කරන්නේ කිසිදු විශේෂඥයෙක් ඒ වගේම කිසිදු විද්‍යාඥයෙක් බිහි නොවිය යුතුයි කියලා. ඒ කියන්නේ විද්‍යාඥයෙක් ඉන්නවා නම් ගැලීලියෝ බැලුවොත් ක්‍රිස්තියානි කතෝලික. ඒක ඊළඟට අයිසෙක් නිව්ටන් බැලුවොත් එහෙම උන් දැන් කතෝලික හෝ ක්‍රිස්තියානි. දැන් මේ වගේ විද්‍යාඥයෝ කියන ෂෙට් එකම බලපුවම කවුද? කතෝලික මිස කොහොමද එහෙම වෙන්නේ? කතෝලිකයන් සම්පූර්ණ කරලා මම උපාධිය කෙරේ බයිබලයේ සහ පුරාණයේ ස්පෙෂල් එකක් කියන ඒ නිසා මම ඕල්ටර්නේටිව් වාද කරන්න සූදානම්. කතෝලිකයන්ට තමයි අපේ ආගමනේ බයිබලයට එහාට හිතන්නේ. දෙවියන් වහන්සේට වඩා එහාට හිතන්න තමයි. මම කියන්නේ බයිබලයේ කොහෙද තියෙන්නේ කියලා ගුවන් යාන හදපු එක ගැන. එහෙනම් රයිට් සාවර කොහොමද ලෝකයේ ගුවන් යාන නිර්මාණය කරන්නේ? ගුවන් යාන හොයාගන්න රයිට් සාවර හොයාගත්ත තමයි. සෝතෝ හරින්න දක්ෂයි අලුතෙන් හොයාගන්න නෙමෙයි කොපි කරන්නේ. ඒ නිසා අපේ පිටේ හෙළ ගුවන් යාන තාක්ෂණය තමයි රයිට් සාවරේ හොරකම් කලේ. හැබැයි හදන්න හොරකම් කළාට ඒ වගේම තහඩු ටික 142 තහඩු වර්ග ඕනේ. ඊළඟට මේ ගුවන් යාන නිම අදලා ගුවන් යාන කඩාවැටෙන නිසා ඒ වගේම රත්තරන් අනිවාර්යෙන් කොටසක් හරි හැම වාහනයකට නිසා හැම ගුවන් යානයකටම අපි හාම රත්තරන් මිශ්‍ර කරන්න ඕනේ. ඒ රත්තරන් මිශ්‍ර කරන පොළවෙන් රත්තරන් ගත්ත ලෝකේ රත්තරන් පොළවෙන් හොයා ගන්නකොට බෙහෙත් වර්ග 182කින් රත්තරන් හදන්න පුළුවන් කියලා හොයාගත්ත අපේ හෙළ මේක ඔක්කොම නාස ආයතනේ දන්නවා. මේ ඔක්කොම නාස ආයතනේ දන්නවා. ඒ නිසා අන්තිම චාන්ද්‍රිකාව ගොඩක් කරනකොට අපි හාමුදුරනේ ඒ චාන්ද්‍රිකාව දාන්න මොකක්ද? යන්නේ යව චාන්ද්‍රිකාව දාන්න රාවණව එයික විල්සන් කරේ ඩේවිඩ් කරනවා කියලා දානවා. විල්සන් පන්නේ දාන්න බෑ ඩේවිඩ් පන්නේ දාන්න බෑ මොකද හෙළ ඉතිහාසයේ හොයාගෙන ඉවරයි. ඒ නිසා මේ සියල්ල කලේ කොපි කරපු එක නිසා උන් අලුතෙන් හොයාගන්න දෙයක් නැහැ. බල්බ් එක චෙස් ක්‍රීඩාව අද සියල්ල ඔප්පු කරගෙන යනවා අපේ හෙළ දීපයන් වල තිබුණා කියලා. පිරමීඩ තාක්ෂණය දැන්ගේ විහාරස්ථානවල පිරමීඩයක් ඇතුළේ මේ විශාලකම් ඉරයක් හදනවා මේක පේන්න බෑගෙන් පේන්න. ඒකේ ගම්මියක් වෙනවස හදලා තියෙන පිරමීඩ එකේ සතුටුරාම කරන මේකට කිරියක් තියලා තියෙනවා පිරමීඩ ඇතුලේ අදට එක පුස් කරනවා බැඳෙන්නේ නැති. සරස් මේක සමීකරණය ඒ සමීකරණ අපේ මේ තාක්ෂණ ඉතිහාසයේමයි. ඒ වගේම මිසරේ වගේ ගොඩක් රටවල පිරමීඩ නිෂ්පාදනය වෙනකොට හැම පිරමීඩයකම උසපාර බලන්න රුවන්වැලි මහා සෑයට වඩා අඟල් 3ක් හරි හැම පිරමීඩයක්ම අඩුයි. ඒ වැඩි දිනක පරපුරන වල කියන්නේ උදාහරණ තාක්ෂණය දෙන්නේ අද මේ නාන පහක් වලට ඒ හැම උස ප්‍රමාණයක් එහෙමයි ස්වභාවය. ඉතින් ඒ නිසා අපේ ඉතිහාසික ස්වභාවය තිබුණා ඒකට කියන්නේ හෙළ ඉතිහාසය කියලා. ඒක අපි හොයන්න පටන් ගන්නවා. එයා අපි තමයි බෞද්ධ ආශ්‍රමයේ නිසා මේ රට ගැන පොඩ්ඩක් හිතන්න අපිට තියෙන මේ රට විතරයි වෙන රටක් අපිට නැහැ. ඒ නිසා මේ රට අපි ආරක්ෂා කළ යුතුයි. මේ කාටවත් මේක කැක්කුම් නැති වුණාට හොඳට බලන්න. රට ගැන කියන කාරණා දෙකක් දැනගන්න ඕනේ. අයිති සහ අයිතිවාසිකම් කියන කාරණා දෙක. ඕනම ජාතියකට අපි හඳුනන්නේ රටක ඉන්න පුළුවන් නිජයෙන් අයිතිකාර ජාතියක් ඉන්න පුළුවන් ඕනම රටක එක ජාතියකට. ජාති ගොඩක් රටක ඉන්න බෑ. ජාතියක් කියන්නේ නිජයෙන් අයිතිකාර ජාතියක්. එහෙනම් මේක සිංහල දීපේ නම් මේ රටේ ඉන්න පුළුවන් නිජයෙන් අයිතිකාර ජාතිය එකයි. ඒකද? සිංහල ජාතිය විතරයි. එහෙනම් දෙමළ ජාතිය මොකද? දෙමළ කියන ජාතියක් නෙවෙයි. මුස්ලිම්
කලින් වදිනුනේ ඒ පස්සේ මේ වරද්දක් වැරදිලා මේ දෙවන කියන්නේ ජනවර්ගය මුස්ලිම් කියන්නේ ජනවර්ගය නිසා ජාතියක් ඇටියට නොවේ කියලා වදල් වාක්‍ය තියා ගන්න ඕනේ. දැන් අපේ ආගමනේ ඕනෑම කෙනෙකුට රටේ රටාගෙන ඕන කෙනෙකුට අයිතිවාසිකම් කියලා ජාතියක් කියනවා. පාසලට අන්නේ ගන්නවා. ඒක මොකද්ද අයිතියට අයිතිවාසිකම්. ඉස්කෝලේට අපේ දරුවා වෙන්නේ උසේ දරුවා දානවා ඉස්කෝලේට අපේ දරුවා දානවා. මොන වුණත් ඉස්කෝලේකට ධර්මයක් දාන්නේ මොකක්ද? අයිතිවාසිකම. ඕනම දරුවෙකුට ඉස්කෝලේට අයිතිවාසිකමක් තියෙනවා. ඒක අයිතිවාසිකම ඕනේ කෙනෙකුට ඉඳාට දීලා කරනවා බෙදලා තියෙනෝනේ. වතුරදේ ඒක අයිතිවාසිකම. ඒ වගේම රයිට් එක අයිතිවාසිකම. මේ හැම කෙනෙකුටම ආහාර ගන්න එක අයිතිවාසිකම. මේ හැම දෙයක්ම තියෙන්නේ කාමරාමුද ගැනත් මුස්ලිම් අපරෝණ කියනකොට යාපනයේ කොටස අපරෝණ කියන එක මොකක්ද? ඒක මුගේ අයිතිවාසිකමක් නෙවෙයි. ඒක මේ කරන්නේ අයිතියෙන් ඉල්ලීම. ඒ පහර දෙන්නේ අපේ ප්‍රධාන කෝමුදාරට එකයි. සිංහල ජාතිය අයිතින්කයි මු පහර දෙන්නේ. නැගී සිටින්න ඕනේ අනිත් ජාති ඉස්කෝලේ ළමයි දාගෙන නෙවෙයි. ඒ වගේම අනිත් ජාති ඒවකට නෙවෙයි. අනිත් ජාති අපේ කොටසක් ඉල්ලන කොටයි. එනිසා අපි තියාගන්න ඕනේ මේ රටේ වැවුතු ගැන්නේ සිංහලයා, මේ රටේ දස්තික ගැන්නේ සිංහලයා. දැන් මේ කොටස අපිට දෙන්න කියනකොට මේ වෙනුවෙන් නැගී සිටින්න අපිට පුළුවන් වෙනකොට මොකද අපිට දෙන්නේ මේ රට පමණ නිසා. දෙක ජාති. අපේ ජාතිය සිංහල අපේ නිවේදන කරන මහත්මයා නිතර භාවිතා කරපු වැරදි වචනයක් තිබ්බා. ඒවා හදා ගන්න ඕනේ. ඒ වචනේ තමයි ලාංකික කියලා. ලාංකික කියලා ජාතියක් අපි ගාව නැහැ. සිංහල සුජාත ජාතික අප්පා කෙනෙක් කියනවා. සිංහල කිව්වා මේකේ දෙමළ කවරන්නේ මුස්ලිම් කවරන්නේ කවුරුත් සුජාත දරුවෝ. සිංහල කිව්වා. හැබැයි ලාංකික ජාතියක් කියලා කිව්වා කවුද? ඕකේ දෙමළ අයතිකා මුස්ලිම් අයතිකා බර්ගර් ටයිගර් ඔක්කොම හෙට් එකම ඉන්නවා. මේකේ හරිය අම්මා අප්පා කෙනෙක් හොයාගන්න පුළුවන්කම නෑ. ජාතියක් හැටියට කියනකොට සිංහල විතරයි ජාතිය වෙන්නේ. ලාංකික කියලා අපේ තිබෙන ප්‍රවචනාවේ කිව්වට ප්‍රශ්නයක් නෑ. හැබැයි ලාංකික ජාතියක් හැටියට ප්‍රකාශ කළොත් එහෙනම් අපි ලාංකික වචන කියලා භාවිතා කළොත් සිද්ධ වෙන දේ තමයි සුජාත නැති දරුවා පාලකයක් වෙන්නේ. එහෙනම් කවුරුහරි කියනවා මම ශ්‍රී ලාංකික ජාතිය කියලා උඹ කියන්නේ සුජාත දාන්නට නෙමෙයි උඹ කියන්නේ අම්මා අප්පා කියන්නේ නැති දරුවාට මොකද කියන්නේ? මගේ කිව්වා නැහැ මේ කෙරුවත් නැහැ සිංහල. ඒ කියන්නේ අවජාතකයෙක් කියලා ජනාධිපති කියනවා මම ශ්‍රී ලාංකික ජාතිය කියලා උඹ කියන්නේ තව ජාතිකයෙක් තමයි මම කියන්නේ. කියන්නේ තමයි. ආගමෙන් කියනවා මම සිංහල ජාතිකයෙක් නෙමෙයි ශ්‍රී ලාංකික ජාතිකයෙක් කියලා උඹ කියන්නත් ඕනේ. අවජාතකයෙක් තමයි. අපේ තාත්තා කියනවා මම සිංහල ජාතියෙක් නෙමෙයි මම වෙනවා ශ්‍රී ලාංකිකයෙක්. මම ශ්‍රී ලාංකික ජාතියෙක් කියලා කියනවා උඹ කියන්නත් අවජාතකයෙක් තමයි. අපේ ජාතියේ සුජාතනා යාක් ජාතියේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා සිංහල ජාතියක නිසා මේ ජාතිය ගොඩනගන්න ක්‍රමවේද මේ දවස්වල කරන්නේ. පාරේදී දරුවා දෙන්නේ හදන්නේ. ඒ නිසා හදන්න එපා එකෙන් දෙන්නේ. එකෙන් දෙන්නේ හදන්නේ එකිකුරාත් අපි වීර මාතාවෝ කියන්නේ. අඩුවතරේ දරුවා අත්ලක් හදන්නේ තමයි වීර මාතාවෝ කියන්නේ. දරුවා හතර දෙනෙක් හදන්න බය නැතුව මැරෙන්න. ගාමේ එකෙන් ගාමන කමන්නේ. මැරුණාට පස්සේ මේ දරුවා හදන්න අපි හාමුදුරනේ අර මිනිහෙක් කියන්නේ හතර පැත්තේ නැරෙන්නේ බය නැතුව මැරෙන්න. ඒ නිසා අම්මගේ තියෙන වටිනාකම විනාශනා කරන්නේ නෙමෙයි. අම්මගේ තියෙන වටිනාකම බාප්පාමලා දෙන්න විතර නෙමෙයි. අඩුම කරන්නේ දාපු ටිකක් අදායද කියලා තියෙනවා. ජාතිය මහලු කතා කරන්නේ ජාතිය නම සුදුසු කාම විග්‍රහයෙන් ඔක්කොම කරේ. අවුරුදු 20 22 23 25 අතර සිංහල අනිවාර්ය විවාහ කරගන්න. බෞද්ධ ශාස්ත්‍රීය මේසනේ අප්‍රේල් මාස වැඩසටහනක් තියෙන ජාතික වැඩසටහනක් අපේ අප්‍රේල් වෙනකොට අපේ කර්මයක් පොරොන්දු කරගන්නවා අපි. පොරොන්දු පත්‍රයකට පොරොන්දු කරගන්නවා. අවුරුදු 25 වෙනකොට අනිවාර්යෙන් පදින්න ඕනේ. 30 වෙනකොට දරු දෙන්නේ තුන් දෙකක් හදන්න ඕනේ කියන මට නැත්තම් එහෙම ජීවත් වෙන්නේ හැටයි. 30 දී පදිනවා. මොකක්ද කරන්නේ ඉතින් මේක තේරෙන්නේ. මම කියන්නේ කලාවදස්සලා ගෙනියනවා තමයි. ඒ පස්සේ නම් ප්‍රශ්නයක් නැහැ. කලාවදස්සලා ගෙනියනවා. මොකදනේ එක්කෝ ගෙනියන අපි පොරුල එක්කෝ ඉතින් මොකක්ද එක්කෝ අන්ධබුද්ධිකයි එක්කෝ අංගවිකලයි එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්න එක්කෝ පිළිකා මේ වගේ බොහෝ ප්‍රශ්න ඒ නිසා සුදුසු කාලේ විවාහ වෙන දරුවෝ හතර දෙනෙක් හදන්න කලින් ඒ නිසා දරුවෝ හතර දෙනෙක් ජාතිය වෙන්නේ අපිට තියෙන එකම ජාතිය සිංහල ජාතිය නිසා ඔය
උපැන්න සාත්ම වෙනස් කරන ජාතියට ශ්‍රී ලාංකික කියලා දාන දෙන්න එපා. සිංහල කියන එක දාන දෙන්න. බයලු සිංහල බෞද්ධ කියලා කතා කරනවා. හරි බයයි නිකන් මේ සිංහල බෞද්ධ කියන එක මුස්ලිම් කෙනෙකුට හරිනේ වගේ කියනවා. දෙවනුනා සිංහල ජාතිය කියන හරි බයයි අහනවා. ජනාධිපති මේ අය පාලකෙන් කියනවා ඉංග්‍රීසි ජනාධිපතිවරු ඉංග්‍රීසි ඉස්සරහට අපිට මොකදන්නේ ඉන්නේ මොකෝ දෙවනුන ඉස්සරහට දෙවනුන සිංහල කොහොමද කැලේ වගේ කියන. ඕක කාක්කා කියන කියන අපි මුස්ලිම් තමයි අපේ කොට දෙන්නේ කියන. ඒ වගේ මොකක්ද කියන්නේ? ඒ වගේම යාපනයේ සිංහල ගම්මානවල භාෂා හතරක් ඉරේ කියන. සිංහල ගම්මාන භාෂාවක් කරා. ඒකේ තියෙන ස්වභාවය තමයි සිංහල ඉඩක් දෙමළ ඉඩක් කාපක් කියනකොට විකුණන්න බෑ. ඒකේ දේශවරාමනේ කාකාරුන්ගේ තියෙන ශාරියාවේදී යකෝ අපිට දෙන්න බෑ සිංහල නීතියක්. අපිට එහෙම එකක් ගන්න. ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. ජාතියක් ඇටෙන හැම කෙනෙක්ම අවදීන් ඉන්න ඕනේ සිංහල ජාතිය. තමන්ගේ ඉඩ කාටවත් අනිත් ජාතියට විකුණන්න. දෙකයි කරන්නේ ජාතිය වෙන්නේ නැහැ. එකක් දරු හතරක් හදන නිසා ඉඩ කඩපොළ හේතුන් නිසා වෙන ජාති ඊළඟට රට ජාති සාසන විමුක්ති සාසන ආරක්ෂා කරන්න ඕනේ. සාසන විමුක්ති කරගෙන යනවා. සාසන විනාශ කරගෙන යනවා. හාමුදුරුවෝ ආරක්ෂා කරන්න. ගමේ හාමුදුරුවෝ ආරක්ෂා කරන මොන ප්‍රශ්න තිබුණා මොන අනුපාතයක් තිබුණා මට පහරලා ඉන්න බෑ කියන තත්ත්වයේ ඉඳලා පන්සලේ හාමුදුරුවෝ ආරක්ෂා කරගන්න. ඉරණතර හාමුදුරුවෝගේ රත්න සාසන ජාතියේ විවාහ ආකාර වැඩ කරන හාමුදුරුවෝ හැම පන්සලෙක නැති වෙන්න පුළුවන්. හැබැයි අනුපාතයක් දින හාමුදුරුවෝ හදාගෙන කටින් පෙරම් වෙන මොකද හදන්නේ? සුදු ඒවා දියාවකට දෙමළායක දියාවකට අපේ හාමුදුරුවෝ ගන්න වෙන්නේ. ඒ නිසා සාසනය ආරක්ෂා කරන්න. ගමේ පන්සල හදාගන්න. අද අසපු බිහි වෙනවා. ගමේ පන්සලට යන්නේ විමුක්ති දැක්වලට බිහි වෙනවා. ඒ වගේ බොහෝ දේවල් බිහි වෙන එක නතර කරගන්නවා. ගමේ පන්සල සුරක්ෂිතව ආරක්ෂා. හම්බ කරන දේවල් වලින් පන්සලට කීයක් හරි බීජක් ගන්න ලෑස්ති කරන්න. ඒ නිසා තමයි ණයකාරයෙක් නැතුව ඒක අනුත් කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා සාසනය රැක ගන්න ඕන අසලක භාෂාව. මේ භාෂාව අපි ආරක්ෂා සිංහල භාෂාව ආරක්ෂා නොවුණු රට ජාති සාසනය තුනම ආරක්ෂා වෙන්නේ. මේ ලෝකයේ සිංහල භාෂාවට ගහන්න හේතුව තමයි ජාතියක් කැටිට ලෝකයේ භාෂාවක් තියෙනවා නම් ඒ සිංහල භාෂාව විතරයි. මම කියන්නේ ජාතියකට කාටද භාෂාවක් තියෙනවද? කිසිම ජාතියකට දෙන්න භාෂාවක් නැහැ. මුස්ලිම් අය අරාබියෙන් දෙමළට කියන හින්දු භාෂාව. එතන ඉන්දියාවේ ආපහු සිංහලයන්ට විතරයි හින්දු භාෂාවක් කියන එක කියන්නේ සිංහල භාෂාව. මේ කැමතිතා ගොඩක් තියෙන නිසා මේ ආරක්ෂා කරන කන්නේම අර FM නාලිකා ඉන්නේ. උන්ටම කන්නේ මේ ඉංග්‍රීසි භාෂාව කියන. අම්මගේ නානය මගේ මහර්ගත කෙනෙක්. අයිට අප කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න මම කියනවා. සුද්දාට බලන්න පුළුවන් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඒක භාෂා දැනුමක් තියෙනෝනේ. අම්මට අම්මගේ කතා කරන්න බෑ. නුවරට කියන්නේ මම කියන්නේ කියන්නේ නේද? ඔටෝපයිකේ අවිකාරක ඉංග්‍රීසි භාෂාව. Angry Vela, I went my son gave it measure කරලා මේ ටිකක් දුන්නා ඉති මාළේ පස්සිනලා. ඒ නිසා අපි හාමුදුරුවෝ මේව සකස් කරගෙන මේ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා ඔබට මතක තියාගන්න මේ කාරණා ටික. ඒ නිසා භාෂාව ආරක්ෂා කරගන්න ඕනේ. භාෂාව සුරක්ෂිත කරගන්න ඕනේ. සිංහල භාෂාව තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම භාෂාව වඩපත් වෙන කියන කාරණාව මතක තියාගන්න. හැම කෙනෙකුම මේ සඳහා යොමු වෙන්න. අනිකාලික ධර්ම පාලුමා ජාති සැබෑ පියාණන් කියලා හැම කෙනෙකුම මතක තියාගන්න ඕනේ. ජනකාලික ධර්ම පාලුමාගේ ආර්ථික දර්ශනය, ඒ වගේම දේශපාලනික දර්ශනය මේ හැම එකක්ම ගොඩනගා ගන්න අපි අද වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ කියන කාරණාව මේ වෙලාවේ මතක් කරමින් අපි හැමෝම බෞද්ධාශ්‍රම පදනමට එකතු වෙමු. නම මොකක්වත් කවක් නැහැ. මේ පළාතේ බෞද්ධාශ්‍රම පදනමක් අවුල් වෙනවා අපිට බෞද්ධාශ්‍රම පදනමක් හදාන්න ඕනේ. මංගාව පදනමක් තියෙනවා. අපේ ගමේ පදනමක් තියෙනවා. ඒකේ සභාපති ලේකම් මහානාගරික ලීක් එක විතරක් අපිට දෙන්න. අපි එන්න කියනවා දැන්වලට දැනුවත් කරන්න. මේ වැඩ පිළිවෙල සකස් කරන්න. ඒ වගේම මේ වෙනුවෙන් ගමේ පන්සලත් එක්ක සකස් කරගන්න. එක දිස්ත්‍රික්කයක එක පළාතකට තරුණ පොළො 1000ක් ඉන්න තැනක් හදන්න. පන්සල් 50ක් හදන්න. පන්සල් 50යි ඒ පන්සල් 52 ගානේ පන්සලට වැඩ කරන්න පුළුවන් පොළො 50ක් හදලා තියන්න. ඒ වෙලේ අපි කරනවාමයි. ඒ වෙලේ අපි හාමුදුරනේ නුවරට එල්ලේ මුස්ලිම් පාස්ටර් ඇටි වෙනකොට පන්සල් ආරක්ෂා කරන්න හේතුව අපි ටික හිතියේ නැත්තම් අන්තිමේදී පන්සල් ටික ආරක්ෂා වෙන්නේ. ඒ නිසා අපිට පොළො 1000ක් අතර වැඩ පිළිවෙල කරගෙන නුවරට වෙනවා. ඒ වගේම ගාවට වෙනවා, කලුවරට වෙනවා. මේක තරුණ ළමයිගේ 1000ක ජාතියක් හදාගෙන එක දැනගෙන අපේ ප්‍රශ්න අපිට පොළො 1000ක් ඉන්න පුළුවන් මට්ටමට අපි
අපි පාත් කරගන්න ඕනේ මුන්ට ඕනේ ඔළුගුලි ටික පෙන්නන්න නම් අපේ ශක්තිය නම් පෙන්නන්න ඕනේ. අපි ඒක ගහගන්න කරගන්න නෙමෙයි ශක්තිය ඇති කරගන්න. ඒ සඳහා සූදානම් කරගන්න. තමන් මේ පළාතේ පන්සල් 50යි හොල්ම 50යි ඒ පන්සලත් එක්ක ලෑස්ති කරන්න 20යි අපිට ඕනේ. අපිට ඕනේ 20 දෙනා. බෞද්ධ ආශ්‍රමයන්දී කොල්ලෝ 50යි අපි ගන්න 20යි. ඒ 20 අපි හොඳට ට්‍රේනින් කරනවා, හොඳට පුහුණු කරනවා, ඒ වාසිය පුහුණු ලබා දෙනවා. ඒ සියල්ලත් එක්ක රාජ්‍ය ජාතික ශාසනයේ භාෂාව කියන මේ හතර ආරක්ෂා කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ සඳහා හැමදෙනාම පෙළගැහෙන තවත් හැම කෙනෙක් වෙන කාන්තා බැලෑමිය කඩාගෙන මේ වංශනේ නායකත්වයට එක්ක හොඳ සංවිධානයක් කියනවා. අපේ අනුන්ගේ බෞද්ධ ආශ්‍රමයන්ම කතා කරන්න අවශ්‍ය නැහැ. අපි ඒක අනුගත වෙනවා. ඒකේ බෞද්ධ ආශ්‍රමයන්ම කියලා එකක් අලුතෙන් හැදුවා. ඒකේ කාන්තාවන් ටික කාන්තා සමිතියට යන ඒකේ පිරිමියන් ටික යන්න වැඩිහිටි සමිතිය හැටියට තරුණ ගොල්ලෝ ටික තරුණ සමිතිය හැටියට ගන්න ළමයි ටික ළමා සමිතිය හැටියට ගන්න මේ හතර ගොල්ලෝම ගත්ත නැත්නම් අපි ෆේල්. එනිසා අපේ ආම්බුලන්ට මේ ශක්තිය හදලා දෙන්න ඕනේ. ආම්බුලිය වචනයක් කියනකොට ඒ වචනේ තරුණ ළමයිගේ පළවෙනි ඉඳලා සීම දෙපොත් වැඩිහිටි සමිතියේ පණිවිඩය යනවා. ඊළඟට දෙවෙනි සමිතියේ කාන්තා සමිතියේ පණිවිඩය යනවා. තුන්වෙනි සමිතියේ තරුණ සමිතියේ පණිවිඩය යනවා. අවසානයේ ළමා සමිතියේ පණිවිඩය යනවා. ගාමසන්නත් වෙන කිසි කෙනෙකුට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක දැඩි අවධානයකින් කියලා බපක් කරමි. මේකට දීර්ඝ අනුශාසනා කරන්නේ නැහැ. ඒ වගේම ඉස්සරහට ඉතිහාසයේ සමගින් හිතන්නේ නැතුව පරාපරාව චර්යාව ජීවිතයේ වැඩිම කාලයක් ගත කරන තරුණයෙක් හැටියට සුජාත පුත්‍රයෙකුට මේ පළාතව දකින්න අය හතර තම හතුරු කෙනෙක් නෑම. ඒ අය දකින්නත් සාගර මාර්ගව බොහොම ඉහළට කියනවා. හැම ව්‍යාපාරයකම ජාතික ව්‍යාපාරයකම කටයුතු කරන නිසා මේ ජාතික සංවිධානයේ සමස්ත උද්දේශ පදනමේ එක්වා විශාල කාර්යභාරයක් මේ දිනවල කරගෙන යනවා. ये विद्या सरकार गोचर देशवादी देशबांधवादी गौरव नामයන් වලින් විදුම් ලැබුවා බලාපොරොත්තු නොවුණා ඒ හැම දෙයක්ම එක්කම ලැබෙන්න මොකද මේ කරන මා අපත්‍යක ධෛර්යය නිසා ඒ වගේම එතුමාගේ සම්මාන කියන්නේ තමයි අපේ නුවන් මහත්මයා ප්‍රබෝධනේ ඒ නිසා නුවන් අපි ආරාධනා කරන්නේ පළවෙනි කතාව අහගෙන හිටියම මම අතිශය සතුටු වුණා මොකද මෙවැනි සභාවක එතුමා කතා කරන ප්‍රථම අවස්ථාව වෙන පුළුවන් වෙනත් තැනක කතා කරනවා වඩා ජාතික ව්‍යාපාරේ කතා කරන මේක තමයි ආරම්භය මගේ බලාපොරොත්තුව මේ පළාතේ හොඳම කතිකයාව වඩපත් කරන එක ලබන සැරේ කතා කරනකොට නුවන් කතා කරන්නේ ඔහොම නෙවෙයි කියලා මම කියන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ පුද්ගලයාව නිර්මාණාත්මකව නිෂ්පාදනය කරලා අපි අනිස්ථාන ගන්න හැකියාව මේ උනන්දු මේ උන හැම වෙලේම හැමෝටම කිව්වා ආවා පුතු නැත්නම් හැම වෙලේම කෝල් කරනවා මේ උනන්දු වැඩක් කරන්න ඕනේ. ඒක නුවන් ගාස්තුනොත් ඒ වගේම සාසනය ටිකක් නැහැ කියවන තව එහෙමයි නේ එකක් වඩා කියනවා මම තාත්තකින් කිරිදිව්වා ඒකේ ණයටක් අද ජීවා කියන සතුට වෙනවා ඒ වෙන්නේ අද ආරම්භයේ අවසානයේ දක්වාම ආරාධනා කරනවා මේ වගේ සුදාහත් පිළිසෙක ආරාධනා කරන්න ඕනේ පටන් ගන්න පොතිය සාන දාලා යන්නේ ආරාධනා කරන්න එපා නේද ඇවිල්ලා මේ වෙන්නේ අවසානකට ඉන්න පොතක් පාඩේ පවණක් ආරාධනා කරන්න ඕනේ නිසා දවසකුත් වැඩකින් අද වැඩ ගත්තොත් අද ඊළඟ දවසේ දවසකට හැබැයි ඔක්කොම නිකයි ආරාධනා ධර්මපාතුකා වෙන්නේ පෙරකම වෙන්නේ සිංහලකම වෙන්නේ මේ කාලේ ගත කරපු හැම කෙනෙකුටම ජාතිය ප්‍රණාමය ඒ වගේම ණයදීම ගැන අපි විශේෂ සතුට වෙනවා අද මේ මම කියන්නේ මේ පළාතේ ගොඩස්ගේ වෙන සම්බන්ධන මොහොතාරි පදරේ නේද ඒ වගේම මහානගම ඒ වගේම ගාල විශේෂයෙන් ඒ වගේම හොරණ මේ විශාල පළාත්වලකින් අතේදීට අනුරාධපුර කෑගල් ගොඩක් වෙනසක් ඉන්නේ ඉතින් ඊළඟට අපේ අපමාත්මගේ මේ ගාල ප්‍රදේශයකට එකක් ඉතවලා රුධිර එකක් දැන් ඒ තාක්ෂණික නිසා එනිසා මේ ක්‍රමවේදය අපේ හොරණ ඉතික මහත්මයා එනිසා මේ වගේ විශාල වැඩ පිළිවෙලක් තිබෙනවා ඒ වගේම මේ සඳහා කටයුතු මේක අපේ වගකීමක් මේක නම් කිව්වක් නැත්නම් ස්තුති උනක් නැත්නම් මේක මගේ කාර්යයක් මේක මම කරන්න ඕන එකක් කියලා හැම කෙනෙක්ම කටයුතු කරන්නට ඒ නිසා තමයි පැය කාලයක් තියෙන මේ කියලා මම අවසන් කරනවා අද සම්බන්ධ වෙච්ච අපේ මෑණිවරු සුජාත මේ විනෝදාන මේ කාන්තාව මේ කාන්තාව ගැන තුනන මේ කයිවා ඔක්කොම කරගෙන ඒ නිසා අම්මලාට මම කියන්නේ මේ දැන් දරුවාට වට්ටමක නැති අපලාට මම කියන්නේ දැන් ඉඳලා ආච්චිලා නේද ඉඳලා නැත්තා බලන්න කරුණාකර ડોક્ટર සාපිට එහා ගිය ජාතිය කියන අපරාධ කරන්න එපා මේ ડોક્ટર සාපි මහා අපරාධයක් කරන සිංහල දරුවෝ නවත්තන හදන්නේ නැත්නම් ඊට වඩා පහළ අපරාධයක් නම් දකින්න අපි හම්බුනේ මේ ගෙදරේ අම්මයි නැන්දමයි තමයි ડોක්ටර්ට වඩා අපරාධයක් කරන්නේ. ඇයි? තමන්ගේ පළවෙනි දරුවා උපදිනකොට අම්මගේ මුළු මරණයක් හරියට මොකද අම්මා පුතා කරන දරුවනේ
පල්ලිය ළඟ මොන ගහේ කියනවා යකුවා. ඒ යාත් කියන්නේ ඉස්සරහට ගන්නේ 100 ගාව අපිට ඉදා ගන්නවා. බබා 10ට පැවිදි වෙන්නේ. මම වහන්නේ ඒකේ භාගයේ 100. මාව බලාගෙන දුරුල් කරගෙන මේ රටගෙන කියලා දුන්නා. පිළිත්තික කියන්නේ සොරේ තමයි ගම්වල අවුරුදු 10 වෙනි මට යනෝනේ. ඒක ප්‍රතිමා තමයි අද මම මහන්නේ. අද අනාගත ගම්පාතුමාලා බිහි නොවෙන්නේ. දොස් දුවන්දක් ගම්පාලනා බිහි වෙනවා. නමුත් අනාගත ගම්පාතුමාලා බිහි වෙන්නේ නැහැ. ඒ නිසා ආචිගේ ආත්මපරි නේද දැන්ලා වගේ කාර්යභාරය කරන්න මොකද මුළු මුළු මෙලිපිටි කොහොමද හදන්න බයනට හදටි කියන දරුවා මම මෙරෙන් කලින් බලාගෙන ඉන්නේ ඒකට සිද්ධ කරන්නේ විශේෂයෙන් මතක් කරන ගමන් එහෙමම බොහොම පිට අද මේ ස්ථානයේ සම්බන්ධ ජාතකාව එහෙමම බොහොම ප්‍රත්‍යක්ෂතාවූර්වක පුණ්‍යානුමෝදනා කරන ජාතිය ණය ගෙවන්නා නායකවරුන් වහන්සේ දහස් වාරයක් මේ ගොල්ලාගේ ධෛර්යය වක්‍රම කලාවිද දක්වන්න අපි දාන පාසල් වල ගියාම මේවට කපලයන් ඉඳ දෙන්නේ නැහැ මේ ශාලාව හදලා අසල්ම ලොක්කල වහලා දාලා තියෙනවා මිසක් මේ පාසල් වල ගොඩක් පාසල් වල තියෙන ස්වභාවය ඒක ඒ නිසා අපේ නාමතුරු ජාතියේ නැයිනේ මේවා හැදලා දාලා මේවා හදලා තියෙනවා තමයි මේක ලයිට් බිල් යනවා තමයි එල්බෝ බිල් යනවා තමයි වතුර බිල් යනවා තමයි හැබැයි ඔක්කොම තරගෙන මේ වැඩේ නුඹලා ලෑස්ති කර මේ කොල්ලන්ගේ කොන්ද කඩන්න නැතු මේ වැඩේට නායකත්වයේ වහන්සේ දහස් වාරයක් මේ අනිත්‍රාප්‍රණ අවසානයක වහන්සේ දැනීම තුනක් වෙනදී වහන්සේ එවැනි මේ වැඩේ සංස්කාරික සාකච්ඡාවක් හැම කෙනාම ජාති නායකයන්ලා පිට පුණ්‍යානුමෝදනා සිදෙකේ මේ වගේ වාසියාවරගෙන අපේ කිසිදු වාක්‍යයක් නැතුණා හොඳ පරිදි සුජාත ධර්මයේ දැන් සමාජවාදයක් කියන ඒ සාධක හොඳ පරිදියාගෙන YouTube channel වල පුරුමම ප්‍රදානවල මේ වගේම සීනිකර සංකේත ලොකු උපලාදාන වෙලාවේ අනගාරික ධර්මපාලතුමාගේ මේ වලසකන සම්පූර්ණ ආවරණය කරන මේසදා ආවරණයසලසන් හොඳ දෙපාර ප්‍රාඥා උදපාදන YouTube channel එක අපේ විශේෂ පුණ්‍යානුමෝදනා සිදු කරනවා ජාතියේ ප්‍රණාමයේ විශේෂ පුද කරනවා මම මෙන්න මේ විදිහට ජාතිය රාග විමලත්වේ ආගම මිනි පහනක්වේ ඒ රක ගැනුමට මෙලොවේ සාමත්වෝ පුතනුවරේ අසක දෙකවි යන්නට පාර කරගෙන අපේ ජීවිතේ දේවා අපි කරගන්න ඕන පොඩි කාලේ ළමවුන් තමයි දැන් මාසේ කියනවා ජාතිය රාග විමලත්වේ ආගම මිනි පහනක්වේ ඒ රක ගැනුමට මෙලොවේ සාමත්වෝ එන්නපොළේ සමාධිය දෙක ජාතිය රාමිවලා කරලා ආගම විපාක කරනවා ඒ රැක ගැනීමට ඉන්නවා ඒ සමාධිය මේ ජනාධිපති මේක දෙන්නේ නැහැ ඒ වෙලෙන් දහම් කලින් ජනාධිපති මේක රකින්නේ නෑ ඉපාරකින්නේ ඉන්නේ පුරාකින්නේ නෑ මේක සීරියස් යනක ඕක තරහත් මේක දාන්නේ ඊට මේක අත